හරි පටන් ගනිමු නේද? මම මේ රෙකෝඩ් එකක් ගන්නවා ඒක පස්සේ දාන්නම් එන්න බැරි වුණාට අපි මෙයා කරන්නේ. එතකොට ඕගොල්ලන්ට මම කරන්න හිතුවේ මේක පරිවහන පද්ධතියනේ. මැඩම් එතකොට සත්‍ය වස්තුව ව්‍යුහය කරලා තියෙනවා. එහෙම නැත්නම් ඒකත් කරලා කරන්නම් මේ මුලින් ඉඳන් පාඩම කරගෙන යනවා සටහන් අවශ්‍ය වෙන්නේ නැහැ කියලා මම හිතනවා හැම කෙනාගේම සම්පත් පොත ඇති කියලා හිතනවා. එතකොට මම කතා කරනකොට ඔයගොල්ලන්ට ගැටලුවක් ආවොත් විතරක් වීඩියෝ මේ සවුන්ඩ්ස් දාලා ප්‍රශ්න අහන්න. නැත්නම් සවුන්ඩ්ස් වීඩියෝ ඔෆ් කරන්න මොකද ඔයාලගේ ඩේටාත් යන නිසා. එතකොට දැන් අපි සතුන්ගේ සංසරණ පද්ධතිය ගැන කතා කරනකොට ඉස්සලම අපි දැනගන්න ඕන මොකටද සංසරණ පද්ධතියක් අවශ්‍ය වෙන්නේ? සතුන්ට සංසරණ පද්ධතියක් අවශ්‍ය වන්නේ මොකටද? මොකටද අයත් වෙන්නේ? එකක් තමයි බාහිර පරිසරය සමග ද්‍රව්‍ය හෝමාරු කරන්න. අනිත් එක තමයි මේ ශරීරය තුල ද්‍රව්‍ය පරිවහනය කරන්න. බාහිර පරිසරය සමග ද්‍රව්‍ය හෝමාරු කිරීමට මේ ශරීරය තුල ද්‍රව්‍ය පරිවහනය කිරීමට තමයි සංසරණ පද්ධතියක අවශ්‍යතාවය තියෙන්නේ. එතකොට දැන් මේක සරල ජීවීන් ගත්තාම සරල ජීවීන්ට ඇත්තටම සෛල දෙකක් තුනක් එකක් හෝ ඒ වගේ ප්‍රමාණයකට ජීවයන් සීමා වෙනවනේ. නිඩාරියාවන් ගත්තොත් බහුසෛලිකයි දෙක තුනකට වඩා තියෙනවා. නමුත් ඒ සියලුම නිඩාරියාවන් දක්වා ඉන්න සරල ජීවීන්ගේ මේ සංසරණ පද්ධතියක් විකසනය වෙලා නැහැ. ඒකට හේතුව තමයි ඒගොල්ලෝගේ සෛල සංඛ්‍යාව අඩුයි. ඒ හින්දා ඒගොල්ලන්ට සෛලයෙන් සෛලයට දේහය තුල ද්‍රව්‍ය පරිවහනය සරල විසරණ ක්‍රමයෙන් සෑහෙනවා. ඒත් එක්ක බාහිර පරිසරය සමග ගොඩාක් සෛල ඒගොල්ලෝගේ ගැටෙනවා. සියලුම සෛල වෙන්නත් පුළුවන්, බොහෝ සෛල වෙන්නත් පුළුවන් බාහිර පරිසරය සමග ගැටෙනවා. ඒතකොට බාහිර පරිසරය සමග ද්‍රව්‍ය හෝමාරුවටත් ඒගොල්ලන්ට ඒ තරම් ගැටලුවක් නැහැ. සෛල දේහය තුල ද්‍රව්‍ය පරිවහනයත් අවශ්‍ය වෙන්නේ නැහැ මේ වාහිනී පද්ධතියක් මගින්. මොකද සරල විසරණය පරිවහනය සඳහා ප්‍රමාණවත් වෙනවා. ඒගොල්ලෝගේ පරිවෘත්ති ක්‍රියාවනොත් සුළු වශයෙන් සිද්ධ වෙන්නේ. ප්‍රධාන හේතුව තමයි අර සෛල අතර සම්බන්ධතාවය ගොඩක් පුළුල් නැති නිසා. දැන් එතකොට පරිවහන පද්ධතියක් පරිණාමය වෙන්න හේතු වුණේ ජීවියා සංකීර්ණ වෙන්න. ජීවියා සංකීර්ණ වෙත්ම සෛල සංඛ්‍යාව වැඩි වෙනවා දේහයේ. එතකොට මොකද වෙන්නේ? දේහයේ සෛල සංඛ්‍යාව වැඩි වුණාම මේ බාහිර පරිසරය සමග සියලුම සෛල ගැටෙන්නේ. අනිත් එක තමයි දේහය තුල සෛලයෙන් සෛලයට සරල විසරණ ක්‍රමයෙන් කරන්න ගියොත් බොහෝ දුර සෛලයෙන් සෛලයට විසරණ ක්‍රමය ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒක සාර්ථක වෙන්නේ නැහැ. එතකොට ඒක අකාර්යක්ෂමයි. එතකොට ඒ හේතුව නිසා බාහිර පරිසරය සමග සෛල ගැටීම අඩු නිසා සියලුම සෛල ගැටීම අඩු නිසා සෛලයෙන් සෛල ද්‍රව්‍ය හෝමාරු කරන්නට සෛල සංඛ්‍යාව වැඩි වීම නිසා ඒගොල්ලොන්ට මේ සරල විසරණය කොහෙත්ම ප්‍රමාණවත් නැහැ. ඒ හින්දා මේ මුලින්ම ඉතා සරල පරිවහන පද්ධති විකසනය ආරම්භ වුණා. එහෙම ටිකින් ටික සත්‍ය සංකීර්ණ වෙත්ම සංකීර්ණ පරිවහන පද්ධති විකසනය වෙලා තියෙනවා. දැන් මිනිසා දක්වා එනකොට ඉතාමත්ම කාර්යක්ෂම විදිහට මේ කාර්ය ඉෂ්ට කරන්න සැකසීලා තියෙනවා. එතකොට මේ කොයි සරල පරිවහන පද්ධතියක් හෝ සංකීර්ණ පරිවහන පද්ධතියක් හෝ ඒක ඔස්සේ පරිවහනය වෙන ද්‍රව්‍ය තියෙනවා. ඒ ද්‍රව්‍ය මොනවද? එකක් තමයි වායුන්. වායුන් කියන්නේ පටක අවයව පටක වලට අවශ්‍ය ඔක්සිජන් ඒවට දෙන්න ඕන ඒ සෛල වලට. ඒ වගේම ඒවෙන් නිපදවන කාබන් ඩයොක්සයිඩ් පිට කරන ස්ථානය කරා ගෙනියන්න ඕනේ. එතකොට ඒ වායු සංසරණය සඳහා පරිවහන පටකයක් පද්ධතියක් අවශ්‍ය වෙනවා. අනිත් එක තමයි පෝෂක ද්‍රව්‍ය. ආහාර ජීවන පද්ධතියක් තියෙනවා වුණ තියෙන පුළුවන් ඒ ස්ථානයක අවශෝෂණය වෙන ද්‍රව්‍ය තව තැනකට ගෙනියන්න පෝෂක ද්‍රව්‍ය පරිවහනයට අවශ්‍ය වෙනවා. ඊළඟට සෛලවල සිදුවන පරිවෘත්තීය ක්‍රියාවන් වලදී නිපද වෙන බහිස්රාවී ඵලයන් පිට කරන ස්ථාන දක්වා ගෙන යන්න අවශ්‍ය වෙනවා. ඊළඟට ශරීරයේ විවිධ කාර්යයන් සඳහා හේතු වන හෝමෝන රුධිරය ඔස්සේ තමයි නිපදන ස්ථානයේ සිට පරිවහනය කරන්නේ. ඒතකොට හෝමෝන පරිවහනයට අවශ්‍ය වෙනවා. ඊළඟට ප්‍රතිජීවක
වර්ග පරිවහනයට ඔන්න ඔය වගේ විවිධ කාර්යයන් සඳහා පරිවහන පද්ධතියක් අවශ්‍ය වෙනවා. හරිද? එතකොට දැන් මේ අපි පරිවහන පද්ධතිය ගත්තාම සත්ත්ව රාජධානිය තුල ජීවියාගේ සංකීර්ණතාවය අනුව මේ පරිවහන පද්ධති වල නිර්මාණය වෙනස් වෙනවා. ඒ අනුව පරිවහන පද්ධති හැබැයි මේ පද්ධති වර්ග කීපයක් තිබුණා වුණත් මේ සෑම පරිවහන පද්ධතියකම අඩංගු මූලික කොටස් ටිකක් තියෙනවා. එකක් තමයි හෘදය. පරිවහන පද්ධතිය අඩංගු වන ප්‍රධාන එක තමයි හෘදය. ඊළඟට තරලයක් තියෙන්න ඕන. ඒ වගේම වාහිනී තියෙනවා. හරිද? ඒතර හෘදය මගෙන් මොකද්ද කරන්නේ? වාහිනී වලට තරලය පොම්ප කරනවා. එතකොට ওই කාර්යයන් තුන අතර සම්බන්ධය තේරෙනවනේ. පොම්ප කරනවා හෘදයෙන්, තරලය ගමන් කරනවා වාහිනිය ඔස්සේ. ওই තුන තමයි එතකොට ක්‍රියාත්මක වෙන්නේ පරිවහන පද්ධතියට. එතකොට දැන් මේ පරිවහන පද්ධතියෙන් ද්‍රව්‍ය පරිවහනයේ මගින් සිද්ධ වෙන දේවල් ටිකක් තියෙනවා. එකක් තමයි දේහ සෛල වලට තරලම ස්වභාවයක් පවත්වාගෙන යන්න මේ පරිවහනකාරී අවශ්‍ය වෙනවා. අනිත් එකට වායු හුවමාරුවට, අනිත් එක පෝෂක ද්‍රව්‍ය අවශෝෂණයට, බහිස්රාවී ද්‍රව්‍ය බැහැර කරන අවයව දක්වා ගෙන යාමට පරිවහන පද්ධතිය අවශ්‍ය වෙනවා. එතකොට මේ සත්වයාගෙන් සත්වයාට පරිවහන පද්ධති එක සත්වයාට නෙමෙයි එක කොටස් වලට විශේෂණ වූ පරිවහන පද්ධති තියෙනවා. ඒ අනුව ප්‍රධාන පරිවහන පද්ධති දෙකක් තියෙනවා. එකක් තමයි විවුර්ත රුධිර සංසරණ පද්ධතිය. අනිත් එක සංවෘත රුධිර සංසරණ පද්ධතිය. මොකද විවුර්ත රුධිර සංසරණ පද්ධතිය කියවහම මේ ඒ ජීවියාගේ පටක අවයව නිර්මාණය වෙලා තියෙන පටක සෛල කෙලින්ම රුධිරය සහ වසා වලින් නැහැවෙමින් කෙලින්ම ඍජුවම සම්බන්ධතාවයක් පවතින සංසරණ පද්ධතිය තමයි විවුර්ත සංසරණ පද්ධතිය. සංවෘත රුධිර සංසරණ පද්ධතිය කියන්නේ ඒ රුධිරය ගමන් කරන්න වාහිනී වලට විතරක් සීමා වෙලා තියෙනවා. පටක අවයව සමග රුධිරයේ ඍජුවම සම්බන්ධතාවයක් නැතුව තියෙනවා. ද්‍රව්‍ය හුවමාරු වීමට ඒ පද්ධතියේ සියුම් නාලිකාවන කේශ නාලිකාවලදී විසරණය මගින් තමයි පටක සෛල වලට ද්‍රව්‍ය පමණක් දෙනවා. ඒක සෛල වලින් ද්‍රව්‍ය වාහිනී වලට ගන්නවා. එතකොට එතන නැහැ අර සෛල වටා පවතින අන්තරාල තරලය සමග කෙලින්ම ගැටීමක් රුධිරයට එතනදී සිද්ධ වෙන්නේ නැහැ. අන්තරාල තරලයට ද්‍රව්‍ය විසරණය මගින් දෙනවා කේශනාලිකා ජාලය ඔස්සේ. කේශනාලිකා කියන්නේ ඉතා සියුම් බිත්ති සහිත තුනි සියුම් නාලිකා. ඒ නාලිකාවල පරිවහන වෙන රුධිරයේ තියෙන ඔක්සිජන් වගේ දේවල් තරලය දෙනවා. පෝෂණ ද්‍රව්‍ය, සරල පෝෂණ පදාර්ථ ඒ වගේ අන්තරාල තරලයට දෙනවා. අන්තරාල තරලයෙන් ඊට පස්සේ පටක සෛල වලට දෙනවා. ඊළඟට පටක සෛල වල තියෙන බහිස්රාවී ඵලයන් කාබන් ඩයොක්සයිඩ් වායුව ওই වගේම අන්තරාල තරලයට සරල විසරණයෙන් දීලා අන්තරාල තරලයෙන් කේශනාලිකා වලට දීලා අණු ශිරා වලට ඊළඟට ශිරා වලට ඊළඟට ශිරා ඔස්සේ හෘදයේ වෙත අරගෙන යනවා. ඔක තමයි සිද්ධ වෙන්නේ. එතකොට අපි බලමු විවුර්ත රුධිර සංසරණ පද්ධතියක්. පොඩ්ඩක් අපි බලමු විවුර්ත රුධිර සංසරණ පද්ධතියක් තියෙන සත්වයන් මේකද ඒක උන්නේ ඒකට විවුර්ත රුධිර සංසරණ පද්ධතියක් තියෙන මේ සත්ව කොටස් විදිහට අපිට ගන්න පුළුවන් ආත්‍රපෝඩාවන් මොලුස්කාවන්. එතකොට ආත්‍රපෝඩාවන් ගෙහිම ගත්තාම ඒගොල්ලොන්ගේ හෘදයක් තියෙනවා. මේ හෘදය මගින් දමනියකින් රුධිරය පොම්ප කරනවා. වැඩි ප්‍රෙෂර් එකක් එහෙම නැහැ, පීඩනය අඩුයි. මේ දමනිය මගින් රුධිරය පොම්ප කරලා පාර්ශ්වික ධමනි
ශාකා මගින් මේ අවයව වටා තියෙන මේ අවකාශයකට ඒකට කියනවා පෝටරකයක් කියලා. මේ පෝටරකයට කෙලින්ම රුධිරය සහ වසා කියන දෙකම නිදහස් කරනවා. එතකොට අවයව වටා තියෙන පෝටරක රුධිරයෙන් පිරී පවතිනවා. ඒ හින්දා අවයව නැහැවෙමින් තමයි මේ රුධිරයෙන් නැහැවෙමින් තමයි මේ ඔය විරුද්ධ සංසරණ පද්ධතියක් තියෙන ජීවීන්ගේ තියෙන්නේ. මේ මෙතන පහළ තියෙනවා මෙතන පළඟැටියා. ඔයාලගේ පොත පාවිච්චි කරනවා නේද? කරනවා ඇති මම හිතන්නේ. පොත පාවිච්චි කරන්න රූප සටහන නිරීක්ෂණය කරන්න මම මේකෙන් බලන්න පුළුවන්. හරි. එතකොට මේකේ දැන් මේකේ තියෙන්නේ ප්‍රධාන දමනියකින් ශාඛා දමනි වලට රුධිරය හෘදයෙන් පොම්ප කරලා පෝටරක වලට නිදහස් කරනවා. පෝටරක වලට නිදහස් කරපුවාම මේ පෝටරක වලදී අවයව පටක සෛල ලබා ගන්න අවශ්‍ය දේවල් ඊට පස්සේ හෘදයේ තියෙන පුට කියන සිදුරු විශේෂයකින් මේ රුධිරය නැවත හෘදය තුළට ලබා ගන්නවා. එතකොට මේ හෘදය කුටීර ගණනාවක් තියෙන්න පුළුවන්. දැන් කැරපොත්ත ගත්තොත් කුටීර 13ක් තියෙනවා. ඒ තනි හෘදයක් කුටීර 13ක් තියෙනවා. මේ හැම කුටීරයකම සිදුරු යුගල බැගින් තියෙනවා පුට කියනවා ඒවට. ඒ පුට හරහා හෘදයට රුධිරය ආපස්සට ගන්න. ඔන්න ওই විදිහේ තත්ත්වයක් තමයි තියෙන්නේ විවෘත රුධිර සංසරණ පද්ධතියක් තියෙන ජීවීන්. එතකොට ආත්‍රපෝඩාවන් මොලස්කාවන් වගේ අයගේ මේ වගේ දෙයක් තමයි දකින්න හම්බ වෙන්නේ. ඊට පස්සේ සංවෘත රුධිර සංසරණ පද්ධතියක් ගත්තහම මේක පෘෂ්ඨවංශීන්ගෙත් තියෙනවා. ඒ කියන්නේ ඉන්වර්ටිබ්‍රේට්ස් ලගෙත් තියෙනවා. පෘෂ්ඨවංශීන්ගෙත් තියෙනවා. උදාහරණයක් තමයි අපෘෂ්ඨවංශීක සතෙක් කියන්නේ earthworm ඇනලීඩා වංශයේ මේ අය ගැඩවිලා වගේ ජීවි විවෘත සංවෘත රුධිර සංසරණ පද්ධතියක් තියෙන්නේ. හැබැයි ඒක ඉතා සරලයි. මේ විදිහට හෘද කීපයක් තියෙනවා. කුටීර නෙමෙයි මේවා හෘදයන් කීපයක් තියෙනවා. උඩින් පෘෂ්ඨීය වාහිනියක් ගමන් කරනවා, යටින් උදරීය වාහිනියක් ගමන් කරනවා. පෘෂ්ඨීය වාහිනිය ඔස්සේ පූර්ව දිශාවට ජීවියාගේ පූර්ව දිශාවට රුධිරය ගලනවා. ඒ ගලනකොට අර පාර්ශ්වික ශාඛා ඔස්සේ දේහයටම රුධිරය සපේනවා. හැබැයි මෙතනදී සංවෘත එකක් නිසා මේකේ දේහ පටක සමග අර රුධිර වාහිනී වලින් එන රුධිරය නිදහස් වීමක් නෑ. පටක අවකාශයකට මේ වාහිනිය ඔස්සේ ගමන් කරනකොට අර අවශ්‍ය පෝෂක පදාර්ථ ලබා ගන්නවා පටක සෛල, වායුන් ලබා ගන්න ඔක්සිජන් වායුව බහිස්රාවි ඵලයන් නාලවලට දෙනවා, වායුන් කාබන් ඩයොක්සයිඩ් වායු වගේවා නාලවලට දෙනවා. එතකොට මෙන්න මේ තියෙන ඇනලීඩාවකගේ රුධිර සංසරණ පද්ධතිය මේ පූර්ව කොටස නිරාවරණය කරලා මේ ගමන් කරන රුධිරය ගමන් කරන දිශාවත් පෙන්වුම් කරලා තියෙනවා. හෘදයන් ගොඩාක් රාශියක් තියෙනවා. කුටීරයන් නෙමෙයි හෘද රාශියක් තියෙනවා. ওই විදිහට පෘෂ්ඨීය සහ උදරීය වාහිනියකින් යුක්ත ව්‍යුහයක්. ඔයාලට දැන් මේ සම්බන්ධව මොන හරි ගැටලුවක් ප්‍රශ්නයක් තියෙනවා නම් සවුන්ඩ් ඕන් කරලා මේ අහන්න. ගැටලුවක් නෑ නේද? කෙනෙක් අවශ්‍ය නැහැ නේද? ඒක ලඳින අවස්ථාවක් නැහැ. ඊළඟට අපි බලමු එතකොට දැන් සංවෘත රුධිර සංසරණ පද්ධතිය කවුද අඳින්නේ විවිධ දේවල්? එතකොට අපි බලමු ඊළඟට සංවෘත රුධිර සංසරණ පද්ධතිය ගත්තහමත් දැන් මේ අපෘෂ්ඨවංශීන්ගේ සංවෘත රුධිර සංසරණ පද්ධතියනේ මම ගැඩවිලා විස්තර කරේ. ඊට පස්සේ පෘෂ්ඨවංශීන්ගේ සංවෘත රුධිර සංසරණ පද්ධතිය ගත්තහම ප්‍රධාන ආකාර දෙකකට බෙදෙනවා. එකක් තමයි ඒක සංසරණය පවතින පද්ධති. අනිත් එක තමයි ද්විත්ව සංසරණය කියන පවතින පද්ධති. දැන් ඒක සංසරණය කියන එකේදී සිද්ධ වෙන්නේ මොකද්ද? ඒක තියෙන මාළුන්ට, කාටිලේජිය මසුන්ට, අප්සික මසුන්ට දෙගොල්ලටම තියෙන ඒක සංසරණයක්. එතකොට ඒක සංසරණයේදී සිද්ධ වෙන්නේ
කර්ණික මේ හෘදයක් තියෙනවා. මෙතන මම ගත්තේ පුතින හෘදයේ පවතිනවා. හෘදයේ තියෙන්නේ කෝෂිකා එකයි කර්ණිකා එකයි. කෝෂිකා එකයි කර්ණිකා එකයි. එතකොට දේහ පටක ඔස්සේ පැමිණෙන රුධිරය ඔක්සිජන් අඩු වෙලානේ තියෙන කේශනාලිකා ජාලය දේහ පටක සමග ගැටෙමින් පවතිනවා. ඒ ගැටෙන කොට වායුව මාරුව ද්‍රව්‍ය මාරුව සිද්ධ වෙලා කාබන් ඩයොක්සයිඩ් ගහන ඔක්සිජන් අඩු රුධිරය ඔන්න අරගෙන එනවා කර්ණිකාව වෙත. කර්ණිකාව වෙතට අරන් ආවම ලොකු සංකීර්ණ හෘදයක් නෙමෙයි තියෙන්නේ කර්ණිකාවයි කෝෂිකාවයි. ඒ රුධිරය කෝෂිකාව වෙතට ලබා දීලා කෝෂිකාවෙන් දමනියක් ඔස්සේ අරන් යනවා ශ්වසන පෘෂ්ඨයක් වෙත. දැන් මාළුවන්ගේ තියෙන ජලක්ලෝමනේ ශ්වසන පෘෂ්ඨය. එතකොට ශ්වසන පෘෂ්ඨය වෙන ජලක්ලෝම වල තියෙන රුධිර කේශනාලිකා බහුලයි ජලක්ලෝම. මේ රුධිර කේශනාලිකා ඔස්සේ මේ ඔක්සිජන් අඩු රුධිරය ගමන් කරනවා. ඒ යනකොට ජලක්ලෝම ගැටෙනවනේ ජලය සමග එහි තියෙන ඔක්සිජන් මේ කේශනාලිකා වලට සරල විසරණය වෙනවා. මේ ඉතින් කේශනාලිකා තිතාසියුම් තුනී ව්‍යුහනේ බිත්ති. එතකොට විසරණය වෙනවා. ඊළඟට මේ අපවිත්‍ර දේව අනවශ්‍ය දේවල් පරිසරයට නිදහස් කරනවා. දැන් පිරිසුදු වෙච්ච රුධිරය මේ ඔස්සේ පැමිණෙනවා. මේ ඔන්න මේ ජලක්ලෝම වලදී ගිල් කැපිලරිස් කියලා ගහලා තියෙන මේ එහෙම වෙලා පිරිසුදු වෙච්ච රුධිරය එනවා. හැබැයි මෙතනදී ඇවිල්ලා ආයිත් හෘදය කියලා එකකට යන්නේ නැහැ. කෙලින්ම අවයව වලට බෙදා හරිනවා. මේ කෙලින්ම අවයව වලට බෙදා හැරීම නිසා ජලක්‍රම වලින් මේ කේශනාලිකා ජාලයෙන් එකතු කරගත්ත එකනේ එන්නේ. ඒ හින්දා මේ අවයව වලට කාර්යක්ෂම විදිහට ඇත්තටම රුධිරය සැපෙන්නේ මේ ඒක සංසරණයේදී. මොකද මේ රුධිරයේ පීඩනය ටිකක් මේ අඩුයි. ඊළඟ කතා කරන එකට වඩා දිත්ත සංසරණයට වඩා අඩු රුධිර පීඩනයක් තියෙන්නේ මේ අවයව වලට ලබා දීලා එහිදී ඔක්සිජන් අර කියන හෝමාරු ද්‍රව්‍ය හෝමාරු සිද්ධ වෙනවා. ආයෙත් අපිරිසුදු වෙනවා. ඒ අපිරිසුදු වෙච්ච රුධිරය නැවත ආයි කර්ණිකාවට ගේනවා. ඔන්න ওই වගේ සංසරණයක් තමයි ඒක සංසරණය දාන්නේ මාළුවන්ගේ. කොන්ඩ්‍රික්ටිස් ඔස්ට්‍රික්ටිස් කියන දෙගොල්ලගෙම ඒ සිද්ධිය වෙන්නේ මේ ප්‍රොෆෙසර්හන් ඒක පැහැදිලි වෙනවා. ඇති මේ හෘදය ජලක්‍රම වලට ගිහිල්ලා පිරිසුදු වෙලා රතු පාට දාන පිරිසුදු රුධිරය ඊළඟට අවයව පටක වලට ගිහිල්ලා නැවතත් අපිරිසුදු වෙලා ආයි හෘදයට එනවා. ආයි ජලක්‍රම වලට යනවා. මෙතනදී ඉතින් සිද්ධ වෙන්නේ මොකද්ද? එක වතාවක් හෘදය ඔස්සේ රුධිරය ගමන් මුළු දේහය පුරාම හෘදය එකපාරක් ගමන් කරනකොට රුධිරය එක සැරයක් ගමන් කරනකොට හෘදය ඔස්සේ යන්නේ එක වාරයක්. දේහය පුරා සම්පූර්ණ රුධිර සංසරණය වෙනකොට හෘදය ඔස්සේ ගමන් කරන්නේ එක වතාවයි රුධිරය. ඒක තමයි එක සංසරණය කියන්නේ. උදාහරණ මසුන්. හරිනේ? පැහැදිලිද? ඊළඟට දිත්ත සංසරණය. මේ කවුරුහරි කපනවනේ ඒක අපලා තියෙනවානේ. අර දිත්ත සංසරණය ගත්තාම මේකෙත් තියෙනවා අර ඒක සංසරණය ගැන ඉස්සෙල්ලා කතා කරා. ඊට පස්සේ දිත්ත සංසරණය ගැන කතා කරනකොට මේකේ තියෙනවා ආකාර නැවත දෙකක්. එකක් තමයි අසම්පූර්ණ දිත්ත සංසරණය, අනිත් එක තමයි සම්පූර්ණ දිත්ත සංසරණය. ඒක මම පස්සේ පෙන්නන්නම්. මේ අසම්පූර්ණ දිත්ත සංසරණය පෙන්වන ජීවීන්ට උදාහරණ තමයි උභයජීවීන්, ඒ වගේම උරගයින්, ඇම්ෆිබියාවන් සහ රෙප්ටීලියාවන්. එතකොට ඒගොල්ලොන්ගේ තියෙන්නේ මෙහිමයි. හෘදය ගත්තහම මේගොල්ලන්ට හෘදය තියෙනවා, වාහිනිය තියෙනවා, තරලය තියෙන හැම කෙනෙකුටම තියෙනවානේ සංසරණ පද්ධතිය. එතකොට මේ හෘදය ගත්තහම මේගොල්ලොන්ගේ තියෙන්නේ කර්ණිකා දෙකක් සහ තනි කෝෂිකාවක්. කර්ණිකා දෙකක් සහ තනි කෝෂිකාවක්. එතකොට මේ තනි කෝෂිකාව තුල රුධිරය අපිරිසුදු රුධිරය දකුණු පැත්තේ තියෙනවා, පිරිසුදු රුධිරය වම් පැත්තේ තියෙනවා. හැබැයි මෙතන පොඩි සම්මිශ්‍රණයක් සිද්ධ වෙනවා. ඒකයි මේ පාට අතරමැද පාටක් වගේ දාලා තියෙන එක පැහැදිලි වෙන්න. එතකොට මෙතන මේ මිශ්‍රණය වීමක් සිද්ධ වෙනවා. හැබැයි මේකේ සංසරණය ගත්තහම ඊළඟට කතා කරන සම්පූර්ණ රුධිර සංසරණය වගේම දෙයක් තමයි වෙන්නේ. මොකද්ද වෙන්නේ? අපිරිසුදු පැත්තේ තියෙන රුධිරය උපුෂේ මහා ධමනිය ඔස්සේ පෙනහළු වලට ගමන් කරනවා. පෙනහළු විතරක් නෙමෙයි මේගොල්ලොන්ගේ දැන් ඇම්ෆිබියා මේ ගෙම්බුහිම ගත්තාම ඒගොල්ලොන්ගේ මුඛ පිච්ඡදයටත් යනවා, සමය පිච්ඡදයටත් යනවා. මේ හැම එකම ශ්වසන පෘෂ්ඨය ඒගොල්ලොන්ගේ ශ්වසන පෘෂ්ඨ පෙනහළු මුඛ පිච්ඡදය ඊළඟට සම ඔය කියන සියලු තැන් වලට යනවා. ඒ ගිහිල්ලා ඒ
එහිදී අර අපිරිසුදු රුධිරයේ තියෙන ද්‍රව්‍ය හුවමාරුව සිද්ධ වෙනවා. ඔක්සිජන් එකතු වෙනවා, කාබන් ඩයොක්සයිඩ් පිටට දෙනවා. ඒ වගේ සියලු හුවමාරුවන් සිද්ධ වෙලා පිරිසිදු වෙලා ඒවා ගේනවා පුප්පුෂය ශිරාවන් ඔස්සේ වම් පැත්තේ පිරිසුදු රුධිරය තියෙන වම් පැත්තේ ශිරාව විවෘත වන්නේ මොනට කර්ණිකාවලට. එතකොට මේ වම් කර්ණිකාවට මේ පුප්පුෂය ශිරාව ඔස්සේ අරගෙන එන පිරිසුදු රුධිරය මෙතන තියෙන කපාටය මේකෙත් තියෙන කපාටයක් ඒගොල්ලොන්ගෙත් ඒ කපාටය ඇරිලා වම් කෝෂිකාවට එනවා. වම් කෝෂිකාවෙන් මේගොල්ලොන්ගේ මේ කෝෂිකා බිත්තියේ තියෙන ගොඩාක් නෙරීම් මේක නම් පෙන්නලා නැහැ. ඒ නෙරීම් හේතු වෙනවා ගොඩක් දුරට මේ දෙක සම්මිශ්‍රණය අඩු කරන්න. බිත්තියේ නෙරීම් නිසා වැඩි මිශ්‍ර වෙන්නේ නැහැ. හැබැයි අන්තර්ගත මිශ්‍ර වෙනවා. කොහොමද මේ පැත්තේ තියෙන සාපේක්ෂව පිරිසුදු රුධිරය මේ පිරිසුදු රුධිරය සංස්ථානික මහා ධමනිය ඔස්සේ අවයව වලට බෙදා හැරෙනවා. බෙදා හැරලා නැවත අපිරිසුදු වෙලා ආයෙත් දකුණු පැත්තට එනවා. ඕක තමයි අසම්පූර්ණ ද්විත්ව සංසරණය ඇම්ෆිබියාවන් සහ රෙප්ටීලියාවන්ට. හරිද? ඊළඟට ද්විත්ව සංසරණය පූර්ණ. අර ද්විත්ව සංසරණය අසම්පූර්ණ එකනේ. පූර්ණ ද්විත්ව සංසරණය කියන්නේ මේකයි. මිනිසාට තියෙනවා පක්ෂීන්ද තියෙනවා. මිනිසාට සහ පක්ෂීන්ද පෘෂ්ඨවංශීන් අතරින් මිනිසා සහ ඒ කියන්නේ මැමේලියාවන්ට සහ පක්ෂීන්ට මිනිසා ඉතන්නේ ඒ අයගේ මෙහෙමයි තියෙන්නේ. ඒගොල්ලොන්ගේ සම්පූර්ණයෙන්ම රුධිරය වෙන්වීමක් තියෙනවා. එකට මිශ්‍ර වීමක් ඇත්තෙම නෑ. ඒකට හේතුව ඒගොල්ලොන්ගේ කර්ණිකා දෙකක් වෙන් වෙලා තියෙනවා. කෝෂිකා දෙකකුත් වෙන් වෙලා තියෙනවා. මෙතන ආවාරයකින්. ඒතකොට කෝෂිකා අතර මේ මාරු වීමක් නෑ. රුධිරයේ මිශ්‍ර වීමක් නැහැ. කර්ණිකාවල කොහොමත් නැහැනේ අරගොල්ලොන්ගේ සම්පූර්ණ එක්කනේ. එතකොට මේගොල්ලොන්ගේ සිද්ධ වෙන්නේ මොකද්ද? දකුණු කෝෂිකාවෙන් දකුණු කෝෂිකාවෙන් දකුණු කර්ණිකාවට යනවා. දකුණු කර්ණිකාවෙන් පැන නැගෙන පුපුෂේ මහා ධමනිය ඔස්සේ පෙනහළු වලට ගිහිලා පිරිසුදු කරගෙන පුපුෂේ ශිරා ඔස්සේ වම් කර්ණිකාවට එනවා. වම් කර්ණිකාවෙන් වම් කෝෂිකාව ඔස්සේ නැවත සංස්ථානික මහා ධමනිය ඔස්සේ අවයව වලට බෙදා දෙනවා. නැවත අපිරිසුදු වෙලා දකුණු පැත්තට එනවා. මෙතනදී පිරිසුදු සහ අපිරිසුදු රුධිරය සම්මිශ්‍රණය වීමක් ඒ නිසා සිද්ධ වෙන්නේ නැහැ. පැහැදිලිනේ? හරි. ඊළඟට ඔයාලට කොට තියෙන හින්දා සමහර කරුණු මට කියනකොට ගිලිහෙන්න ඉඩ තියෙනවා. ඒ අපැහැදිලි කරුණු නෑ මම කියන්නේ කිව්වහම ඔයගොල්ලන්ට කරුණු තවත් තිබුණත් පැහැදිලි වෙයි. මේ පොතක් කියවන්න අනිවාර්යයෙන්ම අද. එතකොට උන්න මානව මිනිස් රුධිර සංසරණයේ මූලික සැලැස්ම. මේ සැලැස්ම කියන්නේ ඉස්සර වෙලා ඊට පස්සේ තියෙනවා මේ හෘද ව්‍යුහය කතා කරන්න අපි ඒක ඉස්සෙල්ලම කතා කළා සැලැස්ම ගැන කතා කරමු. මේ හෘදය ගත්තාම මිනිස් හදවත ගත්තාම මෙයාට මිනිසාට තියෙන්නේ සම්පූර්ණ ද්විත්ව සංසරණයක්. එhmenan සංස්ථානික පතයක් සහ පුප්පුෂීය පතයක් කියලා දෙකක් තියෙනවා. මේ හෘදයේ පිරිසුදු අපිරිසුදු රුධිරය වෙන් කිරීම සඳහා කර්ණිකා දෙකක් සහ කෝෂිකා දෙකක් තියෙනවා. සම්පූර්ණයෙන්ම වෙන් වෙච්ච රුධිරය පවතිනවා. හරිද? එතකොට මේ හෘදය ගත්තහම හෘදයේ බිත්තිය සැලකුවහම මේ බිත්තියේ තියෙන පිටතිම පෙරිකාඩියම කියලා. මේ පෙරිකාඩියම කියන්නේ ගොඩාක් ඝනකම් නැහැ. ඒකේ මඩි දෙකක් තියෙනවා. හෘදයේ පෙරිකාඩියමේ මඩි දෙකක් තියෙනවා. ඊළඟට මධ්‍යස්ථව තියෙනවා මයෝකාඩියම හැදිලා තියෙන්නේ අරක හදලා තියෙන්නේ තන්තුමය ව්‍යුහයකින් සහ මේ මස්තුමය ව්‍යුහයකින් පෙරිකාඩියම මයෝකාඩියම හැදිලා තියෙන්නේ හර්ට් පේජ් වලින්. ඒක වෙන කොහේවත් නැති මේ ව්‍යුහයක්. හැඩේ මං කියවනේ කේතුආකාරයි, පේශිමයයි, කුහරමයයි. හරිද? එතකොට මේකෙන් පටන් ගන්න ප්‍රධාන ධමනි දෙකක් පෙන්ලා තියෙනවා. මේ දේහයේ පුරා රුධිරය බෙදා හරින ධමනි වක්‍රය සංස්ථානික වක්‍රය. මේ අපිරිසුදු රුධිරය ගෙනෙන උත්තර මහ ශිරාවක් තමයි මේක පේන්නේ. මේ හරියට කියනවා හෘදය අග්‍රය කියලා. ඊළඟට මේ පැහැදිලිව ඔයාලට පේන්නේ ඇති මේ සංස්ථානික මහා ධමනියේ පටන් ගත්ත විගසින්ම හෘදයට රුධිරය සැපීමට ශාඛා දෙකක් හැදෙනවා. ඒවට කියනවා කිරීටක ධමනි යුවලක්. වම් හා දකුණු කිරීටක ධමනි යුවලක් මේකේ දිව යනවා. ඒකෙන් හෘදයේ පේශි වලට රුධිරය සපයනවා.
එතකොට බිත්තිය ගැන කිව්වහම ඉස්සලම් පෙරිකාඩියම තියෙනවා කිව්වා ඊළඟට මයෝකාඩියම තියෙනවා කිව්වා ඒක තමයි හත් පේශි අඩංගු වෙන්නේ ඊට අභ්‍යන්තරවම තියෙන ආස්තරණයක් විදිහට එන්ඩෝකාඩියම ගත්තාම ඒක තුනී ස්තරයක් ඒක මේ කුටීරවල බිත්ති ආවරණය කරනවා කපාට ආවරණය කරනවා ඒක තමයි එන්ඩෝකාඩියම්ෙන් කෙරෙන්නේ පොර හෘදේ මේ කොටස් ගත්තහම මේ විදිහට මේ කර්ණිකා දෙක මෙතන කර්ණිකාන්තර ආවාරයක් තියෙනවා මේක පැහැදිලි නෑ මේ කෝෂිකා දෙක එතන තියෙන කෝෂිකාන්තර ආවාරයක් මේකේ මේ ඇතුළතින් මේ එන්ඩෝකාඩියම මයෝකාඩියම පෙරිකාඩියම තියෙනවා එතකොට මේ කර්ණිකා සහ කෝෂිකා අතර තියෙනවා කර්ණික කෝෂික කපාට ඒ සිදුර ළඟ මේ දෙකේම තියෙනවා කර්ණික කෝෂික කපාට දකුණු පැත්තේ තියෙන කර්ණික කෝෂික කපාට වලට තියෙනවා මඩි තුනක් ඒ හින්දා ඒකට ත්‍රිතුණ්ඩ කපාටය කියනවා දකුණු කර්ණිකාව දකුණු කෝෂිකාවට වෙන් කරන්නේ ත්‍රිතුණ්ඩ කපාටය වම් කර්ණිකාව වම් කෝෂිකාව වෙන් කරන්නේ ද්විතුණ්ඩ කපාටය ඒකේ තියෙන මඩි දෙකයි එතකොට මේ කපාට මෙහෙම පිහිටනවා ඊළඟට මේ අභ්‍යන්තර බිත්තියේ තියෙන පිටිකා පේශි නෙරීම් මේ පිටිකා සමග හත් රජ්ජු කියලා පටකරයන් ශක්තිමත් පටකරයන් වගේක් පැන නැගිලා මෙන්න මේ ද්විතුණ්ඩ කපාට ත්‍රිතුණ්ඩ කපාට වලට සහ ද්විතුණ්ඩ කපාට වලට මේ හත් රජ්ජු සම්බන්ධ වෙලා තියෙනවා මේ හත් රජ්ජු ඊළඟට මේ හෘදේ පිටිකා වලට සම්බන්ධයි එතකොට මෙන්න මේ කපාටවල කන පිට පෙරලීම වගේ දේවල් වළක්වන්නට මේ සම්බන්ධතාවය වැදගත් වෙනවා එතකොට මේකේ දැන් ඔයාලට හෘදය ගත්තහම පේනවා මේ දකුණු කර්ණිකාවට උඩ පැත්තෙන් හිස ගෙල ප්‍රදේශයෙන් රුධිරය අපිරිසුදු රුධිරය ගෙන උත්තර මහා ශිරාවෙන් පහළ කොටස් වලින් පාද ඒ වගේම දේහ අවයව වලින් ගෙන රුධිරය අදර මහා ශිරාවෙන් කර්ණිකාවට ඇවිල්ලා වැටෙනවා මේ වැටෙන ස්ථාන දෙක ඊට පස්සේ දකුණු පැත්තේ කෝෂිකාවෙන් දැන් මේකේ තියෙන අපිරිසුදු රුධිරය දකුණු කර්ණිකාවේ දකුණු කෝෂිකාවට ඒ රුධිරය අරගෙන එනවනේ දකුණු කෝෂිකාවේ තියෙන අපිරිසුදු රුධිරය පිරිසුදු කරන්න පෙනහළු වලට ගෙනියන පුකුෂිය මහා ධමනියක් තියෙනවා ඒක දෙකට බෙදෙනවා ප්‍රධාන පෙනහළු දෙකට ගමන් කරන්න ඒ තමයි දකුණු පැත්තේ වම් පැත්ත ගත්තාම පිරිසුදු රුධිරය තියෙන්නේ ඒකේ දකුණු කර්ණිකාවට තමාර පෙනහළු වලින් පිරිසුදු කරගෙන එන රුධිරය අරන් එන්නේ පුකුෂිය ශිරා යුගල් හතරක් මේ පැත්තෙන් දෙකක් පෙන්නලා තියෙනවා නමුත් ඒක මෙතෙන්ට නෙමෙයි වැටෙන්නේ දකුණු කර්ණිකාවට වම් කර්ණිකාවට නෙමෙයි දකුණු කර්ණිකාවට වැටෙනවා පුකුෂිය ශිරා යුගල් දෙකක් ඒ කියන්නේ වාහි හතරක් ඒක දකුණු කර්ණිකාවෙන් එන රුධිරය මෙතන තියෙන කපාට ඇරුණාම එහෙම මේ ද්විතුණ්ඩ කපාට ඇරුණාම දකුණු කෝෂිකාවට පිරිසුදු රුධිරය අරගෙන එනවා. ඒ අරන් එන රුධිරය මෙතන තියෙන සංස්ථානික මහා ධමනිය ඔස්සේ මුළු දේහය පුරාම බෙදා හරිනවා. එතකොට මේ සංස්ථානික මහා ධමනියේ පාදස්තේ තියෙන අඩසඳ කපාට, පුක්කුෂිය මහා ධමනියේ පාදස්තේ තියෙන අඩසඳ කපාට. එතකොට අඩසඳ කපාට තියෙන මහා ධමනි වල පාදයේ ද්විතුණ්ඩ සහ ත්‍රිතුණ්ඩ කපාට තියෙන කර්ණික කෝෂික විවර අසල. ඔච්චරයි හෘදේ ව්‍යුහය ගැන කතා කරන්න තියෙන්නේ. ඊළඟට අපි දැන් බලමු මුලට සුළු සංසරණ පද්ධතිය මූලික සැලැස්ම. ඒ ගත්තාම මේක දැන් ද්විත්ව සංසරණයක් කිව්වනේ. එතකොට ද්විත්ව සංසරණයක් නම් අර කියන ලක්ෂණ ටික දැන් මතක තියාගෙන ඇති ඔයගොල්ලෝ. එනම සුදු අපිරිසුදු රුධිරය වෙන් කරන සංසරණ පද්ධතියක් තමයි තියෙන්නේ. ඒකට ඒකේ පත දෙකක් තියෙනවා. එක පතයක් තමයි මම මේ යවන බලාගන්න මෙන්න මේ දකුණු කෝෂිකාවෙන් පටන්ගෙන පුප්පුෂිය මහා ධමනිය පෙනහළු වලට ගිහිල්ලා පෙනහළු වලදී පිරිසුදු වෙලා ඔක්සිජන් වැඩි කරගෙන ආයෙත් ඇවිල්ලා වම් කර්ණිකාවට ලැබෙන ඒ පතයට කියන පුපුෂීය පතය. පෙනහළු දෙකටම ගිහිල්ලා මෙතෙන්ට තමයි වැටෙන්නේ. පිටත් වෙන්නේ දකුණු කෝෂිකාවෙන් වැටෙන්නේ වම් කර්ණිකාවට. ඔය පතය පුපුෂීය පතය. ඊළඟට සංස්ථානික පතය කියන්නේ පිරිසුදු රුධිරයේ තියෙන මේ කෝෂිකාවෙන්
සංස්ථානික මහා ධමනිය ඔස්සේ ගිහිල්ලා දේහයේ ඉහළ අවයව වලට සංස්ථානික මහා ධමනිය ඔස්සේ ගිහිල්ලා පහළ අවයව වලට රුධිරය සපයලා ඒවා අපිරිසුදු වෙලා බහිශාවි ඵලයන් ඔක්සිජන් කාබන් ඩයොක්සයිඩ් අරගෙන ඇවිල්ලා දකුණු කර්ණිකාවට වැටෙන ඒ පතේට කියනවා සංස්ථානික සංසරණය කියලා. ওই විදිහට මූලික සැලැස්ම ඕක තමයි මිනිස් රුධිර සංසරණ පද්ධතියේ. එතකොට දැන් මේ රැගෙන එන අපිරිසුදු රුධිරය පිරිසුදු කරන්නට පිරිසුදු රුධිරයේ තියෙන ඔක්සිජන් එහෙම පටක වලට දෙන්නත් ඉතා වැදගත් වෙන වාහිනී කොටස තමයි මේ කේශනාලිකා. කේශනාලිකාවල තියෙන්නේ තනි බිත්තියක්. ඒ කියන්නේ එක අපිච්චද සයිලස් තනි සයිලස් ස්තරයකින් හැදිච්ච බිත්තියක් ඉතාම සියුම්. එතකොට මේ පෙනහළු වලත් ගර්ත බිත්තියත් ඉතා සියුම්. මේ ගර්ත බිත්තිය හරහා සරල විසරණයෙන් තමයි ඔක්සිජන් මේ නාල වලට දෙන්නේ. දීලා පිරිසුදු වෙන්නේ. ඒ වගේම දේහාවයව වලට දෙනකොටත් ඒ දීම සිද්ධ වෙනවා. ඔකයි. කතා කරන්න මේ ඒ ගැන කියන්න තියෙන එච්චරයි. දැන් මේ රුධිර සංසරණ සිද්ධ වෙන පතය ගැන වෙනමයි කියන අවශ්‍යතාවයක් නැහැ නේද? ඉස්සෙල්ලාම දැන් සංස්ථානික මහා ධමනිය පිටත් වෙන තැනින්ම මුලින්ම හට ගන්නා ධමනි ශාඛාව තමයි මේ කිරීටක ධමනි. කිරීටක ධමනි හට ගන්න තැනේදීම දෙකකට බෙදලා වම් හා දකුණු ශාඛා බවට පත් වෙනවා. මෙන්න මේක තියෙනවා. මේ කිරීටක ධමනි. එතකොට මුලින්ම සංස්ථානික මහා ධමනියෙන් ආරම්භ කරන මුල්ම ධමනි ශාඛාවන් කිරීටක ධමනි. ඒක හෘදේ පේශි වල රුධිර සපයන්න. ඒ වගේම හෘදේ පේශි වලින් නිපද වෙන අපවිත්‍ර රුධිරය එකතු කරන්නේ මෙහිමයි. දකුණු කර්ණිකාවට විවෘත කරන ශිරා එකට එකතු කරලා ධමනි කෝටරකය කියලා එකක්. ශිරා කෝටරකය කියලා එකක්. ශිරා කෝටරකය දකුණු කර්ණිකාවට විවෘත වෙලා තමයි මේ හෘදේ අපිරිසුදු රුධිරය දකුණු කර්ණිකාවට ලබා දෙන. ඊට අමතරව කෙලින්ම කුටීරවලටත් ශිරා ශාඛාවන්ගෙන් සුළු ප්‍රමාණයක් කුටීරවලටත් කෙලින්ම නිදහස් කිරීමකුත් සිද්ධ වෙනවා. එතකොට හෘදය තුල රුධිර සංසරණය ඕකයි. කිරීටක ධමනි වලින් රුධිරය දෙනවා. මේ ශිරා වලින් එකතු කරගෙනලා කෝටරකයකට නිදහස් කළා. කෝටරකයේ පොදු වශයෙන් ශිරා සියල්ලම අඩංගු ගෙනෙන රුධිරය කෝටරකයකින් පොදු වශයෙන් දකුණු කර්ණිකාවට විවර කරනවා. ඊට අමතරව කුටීර වලටත් නිදහස් කරනවා. ගැටලු තියෙනවද ඔයගොල්ලන්ට? එතකොට අපි ගත්තොතින් ඒක සංසරණය සහ ද්විත්ව සංසරණය ගත්තහම වෙනස කතා කරොතින් ඒක සංසරණයේදී අවයව වලට කාර්යක්ෂම විදිහට රුධිරය සැපීම අඩුයි. ද්විත්ව සංසරණයට එනකොට කාර්යක්ෂම රුධිර සැපීමක් තියෙනවා. ඒකට හේතුව කෝෂිකා සංකෝචනයේදී ඇතිවන තෙරපීම නිසා සංස්ථානික මහා ධමනිය ඔස්සේ තමයි මේ රුධිරය දේහ පුරා බෙදන්නේ. ඒ නිසා හිසේ ඉහළ අවයව වලටයි හිසේ ඒ මොළයටම රුධිරය සැපීම ඉතා කාර්යක්ෂමයි ද්විත්ව සංසරණයේ. ඊළඟට ඒ තරම්ම පීඩනයක් නැතත් පුපුෂය සංසරණයේදී මේ දකුණු කෝෂිකාවෙන් ලොකු තෙරපීමක් ඇවිල්ලා අර තරම් නැතත් පෙනහළු වෙත රුධිරය පීඩනයක් යටතේ රැගෙන යනවා. එතකොට රුධිර සංසරණ පද්ධතිය ගැන ඔය කියන්න පද්ධතිය ගැන කියන්න තියෙන ඔච්චරයි. ඊළඟට මෙතන වීඩියෝ එකක් තිබුණේ නැහැ. වසා පද්ධතිය. වසා පද්ධතිය ගත්තාම ඒ තරම් සංකීර්ණව කතා කරන්නත් නැහැ. ඒක ඇත්තටම සංකීර්ණත් නැහැ. වසා පද්ධතියත් ව්‍යුහාත්මකව සහ කෘත්‍යාත්මකව
මොන හරි ගැටලුවක් තියෙනවද පුතේ? කතා කරන්න තියෙනවද? එතකොට මානව වසා පද්ධතිය ඒකේ මූලික සැලැස්ම ලොකුවට නැහැ කතා කරන්න සංකීර්ණ නැහැ. මේක ව්‍යුහාත්මකවත් කෘත්‍යාත්මකවත් රුධ සංසර පද්ධතියට බොහොම සමීප සම්බන්ධතාවයක් තියෙනවා. මෙතනදි සිද්ධ මේකේ තියෙනවා වසා වාහිනී, වසා ගැටිති, ඊළඟට වසා පටක, ඒ වගේම වසා අවයව, ඔය තයිමස් ග්‍රන්ථිය වගේ වට තමයි වසා අවයව කියන්නේ. ප්ලීහාව, තයිමස් ග්‍රන්ථිය වගේ වසා අවයව. ඊළඟට වසා වාහිනී තියෙනවා, වසා ගැටිති තියෙනවා, වසා පටක පිහිටනවා. එතකොට මේ වසා කියන්නේ මොනවද? අර කේශනාලිකා බිත්තියෙන් අන්තරාල තරලයට වැස්සෙන තරලයක්. මේ තරලය වසා වාහිනී වලට එතුනම ඒවට වසා කියලා කියනවා. ඒක සෛලයෙන් පිටත නිකන් පවතිනකොට ඒක අන්තරාල තරලය වෙනවා. එතකොට අන්තරාල තරලයේ සංයුතියමයි වසා තරලයට පවතින්නේ. එතකොට මේ වසා වාහිනී ගත්තහම ඒවේ තියෙන කපාට. ඒ කපාට හින්දා ආපසු වසා ගැලීම බලක් එනවා. එතකොට විශාල වසා වාහිනී දෙකක් තියෙනවා. මේ වාහිනී දෙකෙන් තමයි දේහයේ සියලුම සම්බන්ධතා වසා පද්ධතියේ සම්බන්ධතාවය ඇති වෙලා ගෙල ප්‍රදේශයේ පාදස්තයේ තියෙන ශිරාවන් වලට මේ ප්‍රධාන වසා වාහිනී දෙකෙන් ඒ තරලය රුධිර ධාරාවට එකතු කිරීමක් තමයි කරන්නේ. එතකොට මේ වසා වාහිනී වලත් වසා ගමන් කරනකොට රිද්මයානුකූල සංකෝචන තියෙනවා. වසා බිත්තියේ ඒ වගේම කංකාල පේශි වල සිදුවන සංකෝචන නිසා තමයි වසා තරලයේ චලනය සිද්ධ වෙන්නේ. වසා වාහිනී බිත්තියේ තියෙන රිද්මයානුකූල සංකෝචනත් කංකාල පේශි වල සිදුවන සංකෝචනත් නිසා වසා තරලයක් ගමන් කරන්නේ. ඊළඟට වසා තරලයේ වසා පද්ධතිය කාර්යයන් ගත්තාම එකක් තමයි රුධිර සංසරණ පද්ධතියේ පරිමාව නියතව තියා ගැනීම. නැත්නම් කේශනාලිකා බිත්ති වලින් පටක තරලය වෙත නිතර වැස්සෙන්න ගත්තොත් රුධිර සංසරණ පද්ධතියේ තරලය රුධිර සංසරණ පද්ධතියේ පරිමාව අඩු වෙනවා. ඒකේ තියෙන ජල සංයුත්තය එහෙමත් වෙනස් වෙනවා. බොහෝ දේවල් අඩු වෙනවා. ඉතින් ඒක නොවි වසා වාහිනී වලට ඒවා අරගෙන පටක තරලයෙන් ආයත් වසා වාහිනී රුධිර සංසරණ පද්ධතියට සම්බන්ධ කරමින් අර රුධිර සංසරණ පද්ධතියේ පරිමාව නියතව පවත්වා ගන්න එක ප්‍රධාන කාර්යයක්. අනිත් එක තමයි උඩාන්ත්‍රයේ තියෙනවා අංගුලිකාවල පයෝලස නාලිකාව කියලා. මේ පයෝලස නාලිකාවේදී වසා වාහිනී ක්‍රියාත්මක වෙනවා මේද අවශෝෂණයට. එතකොට මේද අවශෝෂණයට ඒ වගේම මේද ද්‍රාව්‍ය විටමින් අවශෝෂණයට වසා පද්ධතිය උදව් වෙනවා. තව එකක් තමයි ප්‍රතිශක්ති ප්‍රතිචාර දැක්වීම. ඒ කියන්නේ සුදුරු ද්‍රාවණ හිම නිෂ්පාදනයක් සිද්ධ වෙනවා. එතකොට ප්‍රතිශක්තිකරණය හා සම්බන්ධව කටයුතු කරනවා. හරිද? ඊළඟට සන්නායක පද්ධතිය. සන්නායක පද්ධතිය මෙන්න මේක ඉතා වැදගත්. එතනදී කතා කරන්නේ මේ හෘදය මගින් රුධිරය පොම්ප කිරීම සඳහා හෘදයේ සිදුවන චලනයන් කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා තමයි මෙතනදී කතා කරන්නේ. මේ චලනයන් ක්‍රියාත්මක වෙන්න මොකද මේ හෘදයේ පේශි මේ හෝමෝන වලින් ස්නායු වලින් ස්වායත්තව, ඒ කියන්නේ ඒවා සම්බන්ධ නොකර මේ හෘදය තුලින්ම ජනනය කරගන්න පුළුවන් ආවේග තියෙනවා. හෘද පේශි වල තියෙන ප්‍රධාන ලක්ෂණයක්. ඒ එන්නේ ආවේග මුල් කරගෙන තමයි මේ හෘදයේ චලනය සිද්ධ වෙන්නේ. එතකොට එන්නේ ඒකට තමයි හෘද සන්නායක පද්ධතිය කියන්නේ. ඒ කියන්නේ ස්නායුක හෝ හෝමෝනමය පාලනයකින් ස්වායත්ත වූ තමා විසින්ම විද්‍යුත් ආවේග ජනනය කර ගැනීමේ හැකියාවක් හෘදයට තියෙනවා. මේ සඳහා ප්‍රධාන ස්ථාන තුනක් තියෙනවා. එකක් තියෙනවා එස්සේ ගැටය. සයිනෝහත් කර්ණික ගැටය කියනවා ඒකට. එස්සේ ගැටය. තව එකක් තියෙනවා මෙතන මේ කර්ණික කෝෂික ගැටය. තව තියෙනවා හිස් කදම්බේ නැත්නම් කර්ණික කෝෂික ගොනුව කියලා එකක්. ඒ හිස් කදම්බේ නැවත ශාඛා දෙකකට බෙදිලා මේවා නැවත කෝෂිකා වේ මයෝකාඩියම පුරා විහිදී යන
ඉතා සියුම් තන්තු වශයෙන් දුව යන පර්කින්ගේ තන්තු. එතකොට ප්‍රධාන කොටස් මොනවද? SA ගැටය, ඊළඟට AB ගැටය, නැත්නම් සයිනෝහට් කර්ණික ගැටය, කර්ණික කෝෂික ගැටය, ඊළඟට කර්ණික කෝෂික ගොනුව හෙවත් හිස් ගොනුව, හිස් කදම්බය, බන්ඩල් ඔෆ් හිස් කියලා කියනවා එකට. මෙන්න මේ මෙතන. එතකොට දැන් මේ කර්ණික ඊළඟට පර්කින්ගේ තන්තු. එතකොට මේ SA ගැටය කියන්නේ මොකද්ද? මේකට ගතිකරය කියලා කියනවා. ඒකෙන් තමා කරන්නේ හෘද ස්පන්දන ආවේග ආරම්භය සිද්ධ වෙන්නේ මෙන්න මෙතන. හෘද ස්පන්දන ආවේග ආරම්භය සිද්ධ වෙනවා. කොහොමද මේ ආරම්භයට හේතු වෙන්නේ? කොහොමද මේක උත්තේජනය වෙන්නේ? මේක සෛල ස්කන්ධයක්. සෛල කුඩා සෛල ස්කන්ධයක්. මේකට මේක උත්තේජනය වෙන්නේ උත්තර මහශිරාවෙන් සහ අදර මහශිරාවෙන් රැගෙන එන රුධිරයෙන් කර්ණිකා පිරුණාම මේ කර්ණිකා බිත්තිය උත්තේජනය වෙනවා. එතකොට මේ SA ගැටේ පිහිටන්නේ උත්තර මහශිරාවේ පාදස්තයට ඉතා ආසන්නව කර්ණික බිත්තියේ. හරිද? එතකොට මේක රුධිරය පිරුණාම කර්ණිකාව මේ උත්තේජනය වෙනවා. උත්තේජනය වෙලා ඇතිවන ඒ ආවේගයන් කර්ණිකා දෙකටම සම්ප්‍රේෂණය කරනවා. සම්ප්‍රේෂණය කරාට පස්සේ කර්ණිකා සංකෝචනය ආරම්භ වෙනවා. දැන් කර්ණිකා සංකෝචනය වීමේදී මෙතන තියෙනවා කියවනේ මම AB ගැටේ නැත්තම් කර්ණික කෝෂික ගැටේ කියලා තවත් කුඩා සෛල ස්කන්ධයක් තියෙනවා. ඒ කුඩා සෛල ස්කන්ධය මේ කර්ණිකා බිත්ති සංකෝචනයේ හේතු කරගෙන එතන උත්තේජනයක් වෙලා ආවේග ජනනයක් සිද්ධ වෙනවා. මොකද්ද? AB ගැටේ. උත්තේජනයෙන් ආවේග ජනනය වෙනවා. ඒ ජනනය වෙන ආවේග කෝෂිකා සංකෝචනයට හේතු වෙනවා. මේ ආවේග ගමන් කරනවා හිස් ගොනුව ඔස්සේ. ඒ හිස් ගොනුව බෙදනවා ශාඛා දෙකකට. ඒ ශාඛා දෙක ඔස්සේ ගිහිල්ලා කෝෂිකා හෘදයේ අග්‍රය දක්වා ගමන් කරලා මයෝකාඩියමේ කෝෂිකා බිත්තියේ මයෝකාඩියම පුරා පැතිරෙන පර්කින්ගේ තන්තු වලට මේ AB ගැටෙන් ජනනය වූ ඒ කියන්නේ AB ගැටය ඔස්සේ පැමිණිච්ච ආවේග සම්ප්‍රේෂණය වෙනවා. එතකොට සම්ප්‍රේෂණය නිසා මේ අග්‍රයේ සිට ඉහළ පැත්තටත් මේ කෝෂිකා සංකෝචනය ආරම්භ කරනවා. එතකොට උත්තර සහ ආදර මහශිරා වලින් පැමිණෙන රුධිරය නිසා කර්ණිකා පිරෙනවා. කර්ණිකා රුධිරයෙන් පිරුණාම කර්ණිකා බිත්තියේ පවතින SA ගැටේ උත්තේජනය වෙනවා. ඒ උත්තේජනය නිසා තමයි හෘද ස්පන්දනය ආරම්භය වෙන්නේ. ඒ කියන්නේ ඒ හින්දා මේකට හෘද ස්පන්දනය ආරම්භය වෙන ජනනය වෙන ස්ථානයකට ඕනම තැනක මේ SA ගැටයක් වෙන්න අතර මොකක් හරි වෙන්න පුළුවන්. ඒකට කියන්නේ ගතිකරය කියන නම. ගතිකරය කියලා මේකට කියන්න පුළුවන්. ජනනය වෙනවා, ආවේග සම්ප්‍රේෂණය වෙනවා කර්ණිකා දෙකට. ඒ නිසා සංකෝචනයක් සිද්ධ වෙනවා. සංකෝචනය නිසා AB ගැටය උත්තේජනය වෙනවා. AB ගැටයෙන් ස්කන්ධම්බය ඔස්සේ කෝෂිකා වලට ආවේග සම්ප්‍රේෂණය වෙනවා පර්කින්ගේ තන්තු කරා. ඒ අනුව කෝෂිකා සංකෝචනය සිද්ධ වෙනවා. ඔන්න හදවතේ තියෙන සන්නායක පද්ධතිය. දැන් මේකේ මේ පෙන්වන්නේ ඒක තමයි මේ ගමන් කරන මාර්ගය. ඔයගොල්ලන්ට මම වීඩියෝ එකකුත් මෙතන දාන්නම්. හැබැයි ඒක පොඩ්ඩක් අර ඔයාලට මේ සිග්නල් එනේකේ අඩුවක් තිබුණොත් හොඳට වැටෙන එකක් නැහැ. දැන් මට හොඳට පේනවා. හරිම පැහැදිලිව බලන්න දාන්නකෝ. එනේද ලයින් එක. ඔය බලන්න. දැන් මට නම් මේක හරිම ලස්සනට පැහැදිලිව පේනවා. මෙතන තියෙනවා මේ ඔන්න SA ගැටය, සයිනෝහත් කර්ණික ගැටය. ඊළඟට ඒකෙන් ආවේග දෙපැත්තට ගමන් කරනවා. ඊළඟට මේ ඒ ආවේග AB ගැටයට සම්ප්‍රේෂණය වෙනවා. එතනින් මේක ඔස්සේ ස්කන්ධම්බය ඔස්සේ එහි ශාඛා දෙකට ගමන් කළ පර්කින්ගේ තන්තු වලට යනවා. දැන් උක දෙමු. පස්සේ දාන්නේ. නැත්නම් දාන්නකො පොඩ්ඩක් ඒගොල්ලොන්ට බලන්න මේ වෙලාවෙම. මෙතන පැහැදිලි නැති වෙද පුතේ ඔය දැන් වීඩියෝ එක මම ඒ හින්දා දැන් එවනවා ඔයගොල්ලෝ පොඩ්ඩක් බලන්න. වීඩියෝ එක එවන්න.
නෑ තාගිට යන්නේ. මම ඔයාලට මේ දැන් සන්නයන පද්ධතිය ක්‍රියාත්මක වෙන විදිහ ඒ කියන්නේ ගතිකරයෙන් නැත්තම් එසේ ගැටින් ආරම්භ කරපු මේ ආවේගය සම්ප්‍රේෂණය වෙලා හෘදය සංකෝචනය වෙන්නේ කොයි විදිහටද කියලා බලන වීඩියෝ එක මම එවුවා. මම හිතනවා ඔයගොල්ලෝ බලනවා ඇති කියලා. WhatsApp group එකේ ඇති. WhatsApp group එකේ ඇති පොඩ්ඩක් බලන්න. එතකොට ඔයාලට එකට වැටලා තියෙනවා. sending දැන් එතකොට ඔයාලට ඇවිල්ලා ඇති වීඩියෝ එක නිරීක්ෂණය කරන ගමන් අහගන්න. දැන් මම කියවනේ හෘදයේ විද්‍යුතාවේග ජනනය කරන්න හෝමෝනවත් ස්නායුවක් අවශ්‍ය වෙන්නේ නැහැ කියලා. හැබැයි මේ ජනනය වුණ ස්පන්දනය පාලනය කිරීමට දායක වන හෝමෝන තියෙනවා. එකක් තමයි තයිරොක්සින්. අනිත් එක ඇඩ්‍රිනලින්. ඊළඟට උෂ්ණත්වය වගේ සාධක බලපාන්න පුළුවන්. ඊළඟට ප්‍රත්‍යාවන්වේගී හා අනුවේගී ස්නායු පද්ධතිය කියන සංසාධක ස්නායු පද්ධතිය ආවේග පාලනයේදී දායක වෙනවා. ඒ කියන්නේ තයිරොක්සින්, ඊළඟට ඇඩ්‍රිනලින්, ඊළඟට උෂ්ණත්වය, ඊළඟට ප්‍රත්‍යාවන්වේගී ස්නායු පද්ධතිය සහ අනුවේගී ස්නායු පද්ධතිය කියන සංසාධක ස්නායු පද්ධතිය අණුව අර වේගය වෙනස් කිරීමට පාලනය කිරීමට හැකියාවක් තියෙනවා. බලන්න ඇති වීඩියෝ එක ඇති නේද? පස්සෙත් අය නිරීක්ෂණය කරන්න එක. එතකොට අපි ඊළඟට බලමු චක්‍රය. චක්‍රය කියන්නේ පූර්ණ ස්පන්දනයකදී සිදුවන සිද්ධීන් අනුපිළිවෙල. සම්පූර්ණයෙන්ම සිදුවන එක ස්පන්දන වාරයකදී ඒ මේ සිද්ධීන් අනුපිළිවෙලට තමයි මේ හෘද චක්‍රයක් කියන්නේ. මේ හෘද චක්‍රය සැලකුවාම ඒකේ ප්‍රධාන කොටස් තුනක් තියෙනවා. මුළු කාලය හෘද චක්‍රයක් සඳහා ගත වන මුළු කාලය තත්පර 0.8යි. මුළු චක්‍රයටම ගත වෙන්නේ තත්පර 0.8යි. ඒ කියන්නේ එක තත්පරයක්වත් ගත වෙන්නේ නැහැ හෘද චක්‍රයකට. මේකේ ප්‍රධාන කොටස් තුනක් තියෙනවා. මේ කාලයට අනුව අනුපාතය පෙන්නලා තියෙන්නේ. ප්‍රධාන කොටස් තුනක් තියෙනවා. එයින් තත්පර 0.1ක කාලයක් යනවා කර්ණික ආකුංචයට. ඒ කියන්නේ කර්ණිකා සංකෝචනයට. ඊළඟට තත්පර 0.3ක් යනවා පෝෂක ආකුංචයට.
ඒ කියන්නේ කෝෂිකා සංකෝචනය. ඊළඟට තත්පර 0.4ක් යනවා සම්පූර්ණ විස්තාරයට. ඒ කියන්නේ සංකෝචනයක් නැතුව ඉහිල් වෙලා පවතින එක. එතකොට මුළු හෘදයම සම්පූර්ණ විස්තාරයේදී මුළු හෘදයම රිලැක්ස් වෙලා තියෙන්නේ. විස්තරණය වෙලා. කර්ණිකා කෝෂිකා දෙකම විස්තරණය වෙලා තියෙනවා. කර්ණිකා සංකෝචනය, කෝෂිකා සංකෝචනය මුළු හෘදයම පූර්ණ විස්තරණය වෙලා තියෙනවා. එතකොට මුළු කාලය බලන්න 0.1යි 0.3යි 0.4යි සම්පූර්ණ කාලය 0.8යි චක්‍රයක් සඳහා ගත කරන්නේ. වෙනදී තව ඕක හා සම්බන්ධ මොකක් නැහැ. මේකට ඊළඟ නෑ එහෙනම් අරම දාන්න චක්‍රේ පොඩ්ඩක් දාන්නත්. හරි. චක්‍රයක් සිද්ධ වෙනකොට වෙන විදිහ අපි මෙහෙමයි. ඉස්සරෝම වෙන්නේ කර්ණිකා දැන් අපි පූර්ණ හත් විස්තරය ගමුකෝ. සම්පූර්ණ හත් විස්තරණයේදී මොකද වෙන්නේ? ඔන්න රුධිරය හෘදය ඔස්සේ ගමන් කරන විදිහ මේක ඔස්සේ අපිට පැහැදිලි කරන්න පුළුවන්. ඉස්සෙල්ලාම අපි ගමු මේක. පූර්ණ හත් විස්තරය. එතකොට කර්ණිකායි කෝෂිකා දෙකම ඉහිල් වෙලානේ තියෙන්නේ. එතකොට මොකද වෙන්නේ? කර්ණිකාවලට රුධිරය පැමිණෙනවා ශිරා වලින්. දකුණු කර්ණිකාවට පැමිණෙනවා උත්තර සහ අදර මහ ශිරා වලින් අපිරිසුදු රුධිරය දකුණු කර්ණිකාවට. වම් කර්ණිකාවට රුධිරය පැමිණෙනවා වම් කර්ණිකාවට රුධිරය පැමිණෙනවා පෙනහළු වල සිට උපුෂ්‍ය ශිරා 4න් වම් කර්ණිකාවට රුධිරය පැමිණෙනවා. ඔන්න පූර්ණ හත් විස්තරයේදී ඉස්ලාම සිද්ධ වෙන්නේ ඒක. එතකොට කර්ණිකා දෙක රුධිරයෙන් පිරෙනවා. එතකොට මේ කර්ණිකා දෙක රුධිරයෙන් පිරීම නිසා වෙන්නේ මට හෘද ව්‍යුහය පොඩ්ඩක් දෙන්න කියන්න ලේසි මෙතන. මුලින් නැති. එතකොට මේ කර්ණිකා දෙක හෘදයෙන් පිරුණාම වෙන්නේ මේ බිත්ති මත පොඩි තෙරපුමක් ඇති වෙනවා. ඒ තෙරපුම නිසා මෙතන තියෙන ත්‍රිතුණ්ඩ කපාටයයි ද්විතුණ්ඩ කපාටයයි ඇරෙනවා. ඒ ඇරීම නිසා රුධිරය යම් ප්‍රමාණයක් අක්‍රියව කෝෂිකාවලට යනවා. කර්ණිකා දෙකට රුධිරය පැමිණෙනවා උත්තර මහශිරාවෙන් අදර මහශිරාවෙන් අපිරිසුදු රුධිරය මේකට එනවා. يعني දකුණු කර්ණිකාවට වම් කර්ණිකාවට පුපුෂ්‍ය ශිරා 4න් මෙතන දෙකයි මේ දෙකයි ওই 4න් පිරිසුදු රුධිරය එනවා වම් කර්ණිකාවට. මේ රුධිරය පිරීම නිසා බිත්තිවල ඇතිවන තෙරපීම නැත්නම් පීඩනය නිසා මෙතන තියෙන ද්විතුණ්ඩ කපාටයත් මෙතන තියෙන ත්‍රිතුණ්ඩ කපාටයත් විවෘත වෙලා කෝෂිකාවලට රුධිරය බොහෝ තරමක් පිරෙනවා. ඕක තමයි අක්‍රියව සිද්ධ වෙන්නේ. ඊළඟට දැන් කර්ණිකා ආකුංචය. කර්ණිකා පූර්ණ විස්තරයේදී තමයි ඕක වෙන්නේ. කර්ණිකා ආකුංචය. කර්ණිකා ආකුංචය කියන්නේ කර්ණිකා සංකෝචනය. අන්න එතනදී තමයි මෙතන තියෙන එසේ ගැටය AV ගැටය එහෙම ක්‍රියාත්මක වෙලා මේ කර්ණිකා සංකෝචනය වෙනවා. කර්ණිකා සංකෝචනය නිසා දැන් අර කාර්යයට ගත වුණා ඉස්සලා පූර්ණ විස්තරයට ගත වුණා තත්පර 0.4ක්. ඊළඟට කර්ණිකා ආකුංචයේදී මොකද වෙන්නේ? අර මයෝකාඩියමේ පවතින එසේ ගැටේ උත්තේජනය වෙනවා රුධිරය පිරීම හින්දා කර්ණිකා මේක නෙමෙයි තියෙන්නේ මේකේ එසේ ගැටේ තිබුණානේ. ඒක උත්තේජනය වෙලා රුධිරය පිරීම නිසා ඒකෙන් හෘද ස්පන්දන ආවේගය ජනනය වෙලා කර්ණිකා දෙකටම සංකෝචන ගමන් කරලා ඒ සංකෝචන නිසා කර්ණිකා තවදුරටත් සංකෝචනය කරනවා. ඒ සංකෝචනය නිසා ඉතිරි රුධිරයත් කෝෂිකා දෙකට එනවා. එතකොට මේකෙන් එන්නේ අපිරිසුදු රුධිරය ත්‍රිතුණ්ඩ කපාටය ඔස්සේ දකුණු කර්ණිකාවට. මෙතනදී පිරිසුදු රුධිරය වම් කර්ණිකාවේ සිට වම් කෝෂිකාවට ද්විතුණ්ඩ කපාටය ඇරිලා ඒකට මයිට්‍රල් කපාටය කියනවා. මේ ඒකට රුධිරය සැපෙනවා. එතකොට දැන් කෝෂිකා දෙකම මේ වෙලාවේ රුධිරයෙන් පිරීලා තියෙනවා. ඔන්න ඔය සිද්ධිය කර්ණිකා ආකුංචය නිසා කෝෂිකාවලට රුධිරය සැපීම තමයි කර්ණිකා ආකුංචය කියන කාලය තුලදී සිද්ධ වෙන්නේ. ඒකට තත්පර 0.1ක් ගත වෙන්නේ.
ඊට පස්සේ පෝෂිකා කුංචේදී වෙන්නේ පෝෂිකා සංකෝචනය. දැන් මේකත් හෘදයෙන් පිළලා මේකත් හෘදයෙන් පිළලා. අර SA ගැටය ඔස්සේ AV ගැටය ඔස්සේ AV ගොනුව ඔස්සේ ඒ කියන්නේ හිස් කදම්බය ඔස්සේ පර්කින්ගේ තන්තු ඔස්සේ මේ අග්‍රයේ සිට මේ හරියට සංකෝචන ඇති වෙලා මයෝකාඩියමේ මේවා සංකෝචනය වෙනවා. කෝෂිකා සංකෝචනය වෙනවා. එතකොට වම් කෝෂිකාව දකුණු කෝෂිකාව දෙකම සංකෝචනය වෙනවා. මේ සංකෝචනය නිසා ඇතිවන තෙරපුම නිසා මෙතන ත්‍රිතුණ්ඩ කපාටේ වැහෙනවා. ද්විතුණ්ඩ කපාටේ වැහෙනවා. මොකද මෙහෙන් තෙරපුමක් තියෙනකොට මේ කපාට වැහෙන්න පුළුවන් විදිහට තමයි තියෙන්නේ. එහා පැත්තට වැහෙනවා. මේ එතකොට මේ කෝෂිකාවල සිට කර්ණිකා වලට රුධිරය මේවා සංකෝචනය වුණා කියලා ගමන් කිරීමෙන් වළකිනවා. ඇරෙන්නේ මොකද්ද? මෙන්න මේ පුප්පුෂේ මහා ධමනිය ළඟ තියෙන අඩසඳ කපාටත් මෙතන සංස්ථානික මහා ධමනිය මේ තියෙන්නේ. ඒක ළඟ අඩසඳ කපාට තියෙනවා. මේ පුප්පුෂේ මහා ධමනිය එතන තියෙන අඩසඳ කපාටත් සංස්ථානික මහා ධමනිය මෙතන තියෙන අඩසඳ කපාටත් ඒවා විවෘත වෙලා මේ පීඩනය ඔස්සේ ඔය පර්කින්ගේ තන්තුවෙන් තමයි උදා වුනේ. ආවේග සන්නයන පද්ධතිය ඔස්සේ තමයි මේ ඒ ක්‍රියාවලියේ ප්‍රතිඵල. එතකොට පුප්පුෂේ මහා ධමනියට යනවා දකුණු කර්ණික කෝෂිකාවේ සිට අපිරිසුදු රුධිරය, සංස්ථානික මහා ධමනියට යනවා මේකට වම් කෝෂිකාවේ සිට පිරිසුදු රුධිරය. ඒක පාලනය අයපසර රුධිරය ගැලීම වැළකෙනවා අඩසඳ කපාට නිසා. ඇරෙන්නේ ධමනීය දිශාවට, හෘදය දිශාවට නෙමෙයි. දෙකේම තියෙනවා අඩසඳ කපාට. ඔන්න ඔය කෝෂිකා ආකුංචයට ගත වෙනවා තත්පර 0.3. එතකොට මේකට 0.3යි, කර්ණිකා ආකුංචයට 0.1යි, පූර්ණහත් විස්තාරයට 0.4යි, මුළු කාලය හෘද ස්පන්දන එක් වාරයකට යන මුළු කාලය, කියන්නේ හෘද චක්‍රයකට යන මුළු කාලය තත්පර 0.8ක් වෙනවා. ඒකයි සන්නායක පද්ධතියේ සිද්ධිය. දැන් සන්නායක පද්ධතිය නිරීක්ෂණය කරන්න ඕගොල්ලෝ පස්සෙත් ඒකෙම හරිම හොඳට ඒක පැහැදිලි වෙනවා වීඩියෝ එකෙන්. ඊළඟට බලමු අපි ECG. මේ ECG එකක් කියන්නේ ඉලෙක්ට්‍රෝකාඩියෝග්‍රෑම්. විද්‍යුත් කන්තුක රේඛනය කියනවා. මේක ඔයගොල්ලෝ සාමාන්‍ය චක්‍රය හා සම්බන්ධ වීඩියෝ එකකුත් මම එවන්නම්. ඒකත් පස්සේ බලන්න. ඒක ආපුද්දෙන් අපි මේ පාඩමට අහුම්කම් දෙන්න. එතකොට ECG ඊළඟට අපි ECG ගැන කතා කරාම ඉලෙක්ට්‍රෝකාඩියෝග්‍රෑම් විද්‍යුත් කන්තුක රේඛනය. විද්‍යුත් කන්තුක රේඛනය කියන්නේ අපි දැන් මේ පපුව මත හෝ ගාත්‍රාවල මේ සමමතු පිට ඉලෙක්ට්‍රෝඩ සම්බන්ධ කරලා අපේ හෘදයේ ක්‍රියාකාරීත්වය නිරීක්ෂණය කරන්න පුළුවන්. ඒ හඳුනා ගැනීමට වාර්තාවක් ලැබෙනවා. හෘදයේ මේ පපුව මත හෝ මේ ගාත්‍රාවල සමමතු පිටට ඉලෙක්ට්‍රෝඩ සම්බන්ධ කරාම හෘදයේ විද්‍යුත් ක්‍රියාකාරීත්වය සම්බන්ධ වාර්තාවක් අපිට ගන්න පුළුවන්. අන්න ඒ වාර්තාවට තමයි ECG එකක් කියලා කියන්නේ. මේ සාමාන්‍ය නිරෝගී පුද්ගලයෙකුගේ ECG වාර්තාවක් මේ තියෙන්නේ. එතකොට මේ ඇත්තටම මේක ලැබෙන්නේ මොකෙන්ද? අර මම කියවනේ ඔයගොල්ලන්ට ගතිකරය කියලා SA නෝඩ් එක. SA නෝඩ් එකකින් ජනනය වන විද්‍යුත් සංඥා හෘදය පුරා ගමන් කිරීමේදී සිදුවන සංඥාවල පැතිරීම තමයි මේ පෙන්වුම් කරන්නේ. මොකද SA නෝඩ් එකේදී එකෙන් ජනනය වන විද්‍යුත් සංඥා මේ හෘදය පුරා පැතිරිලා යනකොට ඇතිවෙන තත්ත්වය තමයි මෙන්න මේකේ සටහන්ගත වෙන්නේ. මේ සටහන ගත්තාම මේ නිරෝගී පුද්ගලයෙකුගේ මේ විදිහට තියෙන්න ඕන. මේක අපිට පුංචි පුංචි දොස් තිබුණාට සමහරට පේන්නේ නැති දොස් කාඩියොලොජිස්ට් කෙනෙකුට එහෙම පේන්න පුළුවන්. අනට මොනහරි කළු පහන ගැටලුවක් තියෙනවද? කළු පහන
ගැටලුවක් තියෙන අපිට කියන්නකෝ. නෑ මැඩ. නෑ නේද? හරි හරි. හරි පුතේ එහෙනම් අහගන්න. එතකොට මේ බලන්න මේ ECG එකක තියෙන ප්‍රධාන තරංග පහ. එකක් තමයි ඒකට ඒ අකුරු දාන්නේ මේ අකුරු වලින්මයි. P තරංගය කියලා මෙතන එකක් තියෙනවා. R තරංගය කියලා එකක් තියෙනවා. Q තරංගය, R තරංගය, S තරංගය, T තරංගය කියලා. එතකොට මේ P තරංගය කියන්නේ P තරංගය කියන්නේ එස්සේ ගැටය මගින් ඇති කරන ආවේග එහි කර්ණිකා මත පැතිරීම නිරූපණය කරනවා. එස්සේ ගැටය මගින් ගතිකරය මගින් එන ආවේග කර්ණිකා මත පැතිරීමේදී සිදුවන අර විද්‍යුත් වෙනස්කම් තමයි මෙන්න ඒකෙන් නිරීක්ෂණය කරන්නේ. එස්සේ ගැටයෙන් හට ගන්නා ආවේග කර්ණිකා මත පැතිරීමේදී මෙන්න මේ වගේ දෙයක් සටහන් වෙනවා. ඊළඟට තියෙනවා QRST කියන තවත් තරංග හතරක්. මේ QR සහ ST S කියන කොටස සංකීර්ණයක් වශයෙන් සැලකන තරංග සංකීර්ණයක්. මෙතන එක තරංගයක්, මෙතන එක තරංගයක්, මෙතන එක තරංගයක්. ඒ තරංග සංකීර්ණයම නිරූපණය කරන්නේ මොකද්ද? AV ගැටයේ සිට කෝෂිකා ඔස්සේ ආවේග පැතිරීම නිරීක්ෂණය කරනවා. ඒ කියන්නේ දැන් එස්සේ ගැටයෙන් ඊට පස්සේ දෙනවනේ AV ගැටයට මේ ආවේග සම්ප්‍රේෂණය වෙනවනේ. එතකොට AV ගැටේ ඉඳන් මුළු කෝෂිකාවල පේශි වලට මේ විද්‍යුත් ආවේග පැතිරිලා විද්‍යුත් ක්‍රියාකාරීත්වයේ සිදුවන වෙනස් වීම තමයි ඒකෙන් පිටත් කරන්නේ. පින්නන්නේ. ඒකට කියන කෝෂිකා විද්‍රවණය කියලා. ඒ කියන්නේ AV ගැටයෙන් කෝෂිකා පේශි වලට ගමන් කිරීම නිසා ඇති වෙන කොටස තමයි මේ මුළු එකෙම QRS කියන මුළු තරංග සංකීර්ණයෙන්ම එක පෙන්වුම් කරනවා. එතකොට මේකට කෝෂිකා විද්‍රවණය කියලා කියනවා. QRS කියන කොටසට කෝෂිකා විද්‍රවණය කියනවා. මේ P තරංගයට තනියෙන් තියෙන තරංගයට කියනවා කර්ණිකා විද්‍රවණය කියලා. ඊළඟට T තරංගය. මෙතන තියෙනවා T තරංගය. T තරංගය කියන්නේ මොකද්ද? කෝෂිකා ප්‍රතිද්‍රවණය සහ කෝෂිකා පේශිවල ඉහිල්වීම නිරූපණය කරනවා. මෙතනින් පෙන්වන්නේ කෝෂිකා ප්‍රතිද්‍රවණයත් කෝෂිකා පේශි ඉහිල්වීමත් මේක තුලින් පෙන්වනවා. එතකොට කර්ණිකා විද්‍රවණය වුණා, කෝෂිකා විද්‍රවණය වුණා, මෙතනදී කර්ණිකා විද්‍රවණය වුණා, මෙතනදී කෝෂිකා විද්‍රවණය වුණා මේ සංකීර්ණයේදී, මෙතනදී කෝෂිකා ප්‍රතිද්‍රවණය වෙනවා. ප්‍රතිද්‍රවණය වෙනවා කෝෂිකා. හැබැයි කර්ණිකා ප්‍රතිද්‍රවණය වෙනවා මෙන්න මේ කාල සීමාව තුළදී. නමුත් මේ පීක් එක ප්‍රබල නිසා කර්ණිකා ප්‍රතිද්‍රවණය විද්‍රවණය වෙච්ච කර්ණිකා පීක් එකේදී විද්‍රවණය වෙනවනේ. ඒක ප්‍රතිද්‍රවණය වෙනකොට ඒ තරංගය සටහන් වීම පෙනෙන් වැටෙන්නේ නැහැ. හේතුව මෙන්න මේ කෝෂිකා විද්‍රවණයේ තියෙන මේ ප්‍රබලතාවය නිසා අරක වැහිලා යනවා. හැබැයි කෝෂිකා ප්‍රතිද්‍රවණය මේ T වලින් පෙන්නනවා. කෝෂිකා ප්‍රතිද්‍රවණයත් ඊළඟට කෝෂිකාවල ඉහිල්වීමක් T වලින් පෙන්වුම් කරනවා. ඔන්න ඔය විදිහේ සටහනක් හරියටම ආවොත් ඒ පුද්ගලයා ගේ හෘදය නිරෝගී ව්‍යායාම නොකර විවේකීව සිටින නිරෝගී පුද්ගලයෙකුගේ සාමාන්‍ය සටහන වෙනවා. හරිද? ඊළඟට අපිට කතා කරන්න රුධිර පීඩනය. අය නෑනේ මොකක්ද කියන්නේ? රුධිර පීඩනය ගැන කතා කරාම රුධිර පීඩනය මනින්ට භාවිතා කරනවා ස්ෆිග්මෝමැනෝමීටර්. මේ ස්ෆිග්මෝමැනෝමීටර් එක රූප සටහනක් මේ තියෙනවා. ඔයාලා මේක නිතර දකිනවා ඇති. ඕනතරම් ප්‍රෙෂර් මනින්ට යනවා ඇතිනේ අම්මලත් එක්ක එහෙම නේද? මේකෙන් තමයි රුධිර පීඩනය මනින්නේ. මොකද රුධිර පීඩනය කියලා කියන්නේ රුධිර වාහිනී වලනේ රුධිරය ගමන් කරන්නේ. මේ ගමන් කරනකොට රුධිර වාහිනී මත රුධිරය මගින් ඒ වාහිනී බිත්ති මත ඇති කරන බලයට තමයි රුධිර පීඩනය කියන්නේ. එතකොට වාහිනී මත ඇති කරන බලය නැත්නම් රුධිර පීඩනය
ඕනවට වඩා වැඩි වෙන්නත් හොඳ නෑ ඕනවට වඩා අඩු වෙන්නත් හොඳ නෑ. එතකොට ඒ හින්දා සාමාන්‍ය සීමාව තුළ තබා ගැනීම ඉතාම වැදගත් වෙනවා රුධිර පීඩනය. දැන් මේ රුධිර පීඩනය අවශ්‍ය වෙන්නේ මොකටද? දේහයේ පුරා රුධිරය ගැලීමට නැත්නම් බෑ. ඉහළ දේහයේ ඉහළ ප්‍රදේශ වලට පහළ ප්‍රදේශ වලට ගැලීමටත් පීඩනයක් අවශ්‍ය වෙනවා. ඔයගොල්ලෝ දන්නවනේ. වතුර ටැංකියක් වුණත් උඩ තිබ්බහමනේ ඒ උඩ තියෙනවා. ඒකෙන් පීඩනයක් එන හින්දා තමයි පහළට යන්නේ. මෙතනදී උඩ තියනවා කියලා එකක් නෙමෙයි. පීඩනයක් දෙනවා. අර සංකෝචන වලින් පීඩනයක් දීලා රුධිරය පොම්ප කරලා තමයි මේ රුධිරය බෙදා හැරෙන්නේ. එතකොට රුධිර පීඩනය අවශ්‍යයි. නමුත් මේ රුධිර පීඩනය වැඩි වුණොතින් ගැටලු අඩු වුණොතින් ගැටලු. වැඩි වුණාම ඇතිවන ගැටලු ගත්තාම එතකොට රුධිර පීඩනය ප්‍රමාණයට වඩා වැඩි වුණොත් ඉතින් සාමාන්‍ය අගය මම කියන්නම් පස්සේ තිබිය යුතු අගය දැන් මේ අගයට වඩා වැඩි වුණොත් රුධිර වාහිනීන් වලට හානි සිද්ධ වෙනවා. ඒවා ඩැමේජ් වෙනවා. ඒවා පිපිරෙන්න පුළුවන්. අන්න ඒ වගේ වෙන්න පුළුවන්. එතකොට මේ පිපිරිච්ච ස්ථාන වලින් මොකද වෙන්නේ? මේ රුධිරය එළියට ගමන් කරන්න පුළුවන්. එතකොට රුධිර කැටි ඇති වෙන්න පුළුවන්. රුධිර කැටි ඇති වෙලා එතන වහලා දාන්න පුළුවන්. නමුත් රුධිර කැටි තිබීම ඉතා නරකයි. ඒ වගේම නැත්තම් කැටි නැත්තම් වාහනය දිගින් දිගටම සිද්ධ වෙන්න පුළුවන්. ඒක රුධිර පීඩනය වුණාම වාහිනී ඩැමේජ් වෙලා රුධිර වාහනය රුධිර කැටි ඇති ගැසීම වගේ දේවල් සිද්ධ වෙන්න පුළුවන්. ඊළඟට ওই වගේ දේවල් තමයි රුධිර පීඩනය වැඩි වුණාම ඇතිවන අනිසි ප්‍රතිඵල. රුධිර පීඩනය අඩු වුණාම මොකද වෙන්නේ? අපේ වැදගත් අවයව සහ සියලුම අවයව වැදගත් ඒකට වඩාත් වැදගත් මොළය ওই ඉහළ ප්‍රදේශයේ තියෙන අවයව වලට විශේෂයෙන් මොළයට තමයි ඒ වගේ වැදගත් අවයව වලට රුධිරය සැපීම අවශ්‍ය ප්‍රමාණයට සිද්ධ වෙන්නේ නැහැ පීඩනය අඩු වුණාම. එතකොට මොකද වෙන්නේ? ඔය සිහි මුර්ජාව වගේ දේවල් වෙලා ඒකෙමුත් මරණය ඇති වෙන්න පුළුවන්. මේ දෙකම රුධිර පීඩනය අඩු වීම වැඩි වීම කියන දෙකම මරණයට හේතු වෙනවා. එතකොට දැන් මේ රුධිර පීඩනය වෙනස් වීමට සාමාන්‍ය නිරෝගී මිනිසුන්ගේ තිබිය යුතු රුධිර පීඩනයක් තියෙනවා. මේ යගේ වෙනස් වෙන්න හේතු බලපානවා. එකක් තමයි ස්ත්‍රී පුරුෂ භාවය. අනිත් එක දවසේ කාලය උණුසුම් වෙලාවක්ද හවස රාත්‍රී කාලයේ උදේ අන්නේ වගේ වෙලාවල් වලට පුංචි වෙනසක් වෙනවා. උණුසුම් වෙලාවට සමහරට රුධිර පීඩනය වැඩි අවස්ථාවක් වෙන්න පුළුවන්. ඊළඟට වයස බලපානවා. ශාරීරික ක්‍රියාකාරීත්ව ව්‍යායාම වල නිරත වෙන වෙලාවද නිශ්චලව සිටින වෙලාවද ඒ වගේ ඒවා ඊළඟට ආතතිය මානසික ආතතියත් බලපානවා. රුධිර පීඩනය වෙනස් වෙන්න හේතු වෙනවා. එතකොට ස්ත්‍රී පුරුෂ භාවය ඊළඟට දවසේ කාලය ඊළඟට වයස ඊට පස්සේ දේහ ක්‍රියාකාරීත්වය පරිවෘත්තීය ශීඝ්‍රතාවය වැඩි අඩු වෙන වෙලාවල් මේ අවස්ථාන ඊළඟට අපි ව්‍යායාම කරන වද නැද්ද කියන එක අනුව ආතතිය මානසික ආතතිය විශේෂයෙන්ම බලපානවා. නොවන්න පීඩනය වෙනස් වෙන්න පුළුවන්. ඒක රුධිර පීඩනය කියන එක මනිනකොට මිනි දෙකක් තියෙනවා. එකක් තමයි ආකුංච රුධිර පීඩනය, අනිත් එක විස්තර රුධිර පීඩනය. ආකුංච රුධිර පීඩනය කියන්නේ දැන් ඔයාලා දන්නවා වම් පැත්තේ පිරිසුදු රුධිරය තියෙන්නේ. පිරිසුදු රුධිරය වම් පැත්තේ වම් කෝෂිකාවේ තියෙනවා. මේ වම් කෝෂිකාව සංකෝචනය වෙන සංස්ථානික මහා ධමනියට රුධිරය පොම්ප කරනවා. මේ පොම්ප කිරීමේදී ඇතිවන බලය නිසා තමයි දෙවියේ ධමනි ඔස්සේ රුධිරය ගමන් කරන්නේ. එතකොට මේ පොම්ප කිරීමේදී ඇතිවන පීඩනය ධමනි වලට කොහොමද ඇතිවන ඒ පීඩන තත්ත්වය තමයි ආකුංච රුධිර පීඩනය කියන්නේ. වම් කෝෂිකාව සංකෝචනය සංස්ථානික මහා ධමනියට රුධිරය සැපීමේදී ඒ තල්ලු කිරීමදී පද්ධතිය තුල ධමනි පද්ධතිය තුල නිපදවන පීඩනය. මේකේ අගය වැඩිහිටි නිරෝගී පුද්ගලයෙකුගේ නිශ්චලව සිටිනකොට රසදී මිලිමීටර 120යි. ඒක පීඩනය ටිකක් වැඩි. මොකද සංස්ථානික මහා ධමනියට වැඩි පීඩනයකින් යවන්න ඕනේ. ඒ ගාන තියෙන්න ඕනේ. ඊට අඩු වෙන්නත් හොඳ නෑ. එතකොට අවයව වලට රුධිරය සැපෙන්නේ නෑ. ඉතින් ඔය අගය තියෙනවා. විස්තර රුධිර පීඩනය කියන්නේ මං කියන්නේ අර හෘද චක්‍රයේ පූර්ණ හෘද විස්තරය කියලා එකක් තියෙනවා කියලා. ඒ කියන්නේ හෘදයේ කර්ණිකා පෝෂිකා දෙකම මේ
ඉහිල් වෙලා තියෙන විස්තරණය වෙලා තියෙන වෙලාවෙදි රුධිරය යනවා. ඒ වෙලාවෙදි විස්තරණය වෙලා තියෙන වෙලාවෙදි සංසරණ පද්ධතියේ දමනි පද්ධතියේ රුධිරය ගමන් කරනෝනේ ඒ වෙලාවට හිස් වෙන්නේ නැහැ නේ අර විස්තරණය වෙලා කියලා. ඒ වෙලාවේදී අඩු පීඩනයක් තියෙනවා. අන්න ඒ වෙලාවේදී රුධිර පීඩනයට කියනවා විස්තර රුධිර පීඩනය. එහි අගය අර පොම්ප කරන සංකෝචන වෙලාවෙදිට වඩා අඩු වෙන්න පුළුවන් කියලා කියනකොට අඩුයි අනිවාර්යයෙන්ම අඩුයි. ඒකේ අගය තමයි රසදි මිලිමීටර 80ක්. රසදි මිලිමීටර 80යි අරකට වඩා අඩුයි. දැන් එතකොට පුද්ගලයෙකුගේ රුධිර පීඩනය පෙන්නකොට කොහොමද පෙන්වන්නේ 120 ඉරක් 80 රසදී මිලිමීටර කියලානේ පෙන්වන්නේ. ඔයාලා බලන්න අම්මලාගේම මේ පීඩනය රුධිර පීඩනය සටහන් කළා ඇති 120 ඉරක් 80 කියලා තමයි තියෙන්න ඕනේ නිරෝගී පුද්ගලයෙකුගේ නම්. එතකොට 120 කියන්නේ පුංචි රුධිර පීඩනය විස්තර රුධිර පීඩනය තමයි 80 කියන්නේ රසදී මිලිමීටර. ඔය අගය සුළු වශයෙන් වෙනස් වුණාට ගැටලුවක් නැහැ. ඒ වගේම සුළු කාලයකට වෙනස් වුණාට ගැටලුවකුත් නැහැ. රුධිර පීඩනයේ වැඩි පුද්ගලයෙක් කියලා සාමාන්‍යයෙන් සටහන් කරන්නේ ඔය අගය යම් කිසි පරාසයක් තුල වෙනස් වීම නෙමෙයි. ඊට වඩා වැඩි පරාසයක් තුල අඩු වැඩි වීම තමයි රුධිර පීඩනය අඩු හෝ වැඩි විදිහට සලකන්නේ යම් කාලයක් තුල. සුළු මොහොතකට අපි ව්‍යායාම කිරීම තුලදී මේක අඩු වැඩි වුණා කියන්නේ මේ රුධිර පීඩනයෙන් පෙළෙන අධ්‍යාතතිය කියලා. ඒකට කියන්නේ වැඩි රුධිර පීඩනයෙන් පෙළෙන පුද්ගලයෙක් කියලා කියන්නේ මේ දීර්ඝ කාලිනව පවතින්න ඕන. ඒකට දැන් ওই විදිහට මේක මනින්නේ එතකොට මේ ස්ෆිග්මෝමැනෝමීටර් කියන එකෙන් මේ පෙන්නලා තියෙනවා එක. දැන් මේ අගය අඩු වැඩි වීම අනුව රෝග දෙකක් සඳහන් කරනවා. එකක් තමයි අධ්‍යාතතිය. අධ්‍යාතතිය කියන්නේ සාමාන්‍ය රුධිර පීඩනයට වඩා ඉහළ රුධිර පීඩනය කාලයක් තිස්සේ පැවතීමට තමයි අධ්‍යාතතිය කියන්නේ. නැත්නම් මේ සුළු වෙලාවකට රුධිර දැන් අපි බය වුණොත් හරි අපිට තරහක් ආවොත් හරි අපි ව්‍යායාම දිගින් දිගටම කරවුවොත් හරි ඒ වෙලාව රුධිර පීඩනයෙන් මෙන්නොත් මේ අර කියන නියතය නැහැ. ඒක ගණන් ගන්නේ අධ්‍යාතතිය කියන්නේ කාලයක් තිස්සේ එමාගේ වැඩි වෙලාම තියෙනවා නම් ඒකට අධ්‍යාතතිය කියලා කියනවා. ඉතින් මේ අධ්‍යාතතිය ඇති වුනහම විශාල මේ ගැටලු ඇති වෙනවා. එකක් තමයි වකුගඩු වලට හානි වෙනවා. අධික රුධිර පීඩනය බලපාන වකුගඩු විනාශ වෙන්න. ඒක වකුගඩු හානි වෙනවා. ඒ වගේම වකුගඩේට උඩින් අර පුංචි කැලලක් තියෙන අධිවෘක්කය ඒකේ සංකූලතා. ඒ හෝමෝන හිම ස්‍රාවය කරනවානේ. ඒවේ ඇති වෙන සංකූලතා තියෙනවා. ඊළඟට හෘදයාබාධ ඇති වෙන්න පුළුවන් අධික රුධිර පීඩනය. ඒ වගේම මොකද අධික රුධිර පීඩනය තියෙනකොට වැඩි වේගයකින් සංකෝචන ඉල්වීම වැඩි බලයකින් කරන්න වෙනවා. එතකොට හෘදයේ ක්‍රියාකාරීත්වයට බාධාවක් ඇති වෙනවා. ඒ අනුව හෘදයට ගැටලු සහිතයි. ඊළඟට මේ ආඝාත කියන තත්ත්වය තියෙනවා. ආඝාත කියන්නේ මොකද? රුධිර පීඩනය වැඩි වුණාම මොළයට වැඩි ප්‍රෙෂර් එකකින් රුධිරය ගමන් කරලා මොළේ නාල පිපිරීමකට ලක් වෙන්න පුළුවන්. ඒ පිපිරීමකට ලක් වුණාම රුධිර වහනයක් වෙන්න පුළුවන් මොළය තුළ. එතකොට ස්නායු ඒ ආඝාත තත්ත්වයේ ප්‍රතිඵලය තමයි එතන තියෙන ස්නායු සෛල එහෙම විනාශ වෙනවා. එතකොට පුද්ගලයාගේ මොළයේ ඒ අංශ ක්‍රියාකාරීත්වය නැතුව යන බල ආඝාතය නිසා අතක් පයක් වැඩ කරන්න නැති වෙන්නත් පුළුවන්. ඒකට හේතුව අධි රුධිර පීඩනය එක හේතුවක්. ඒ පීඩනය නිසා මොළයට සැපෙන රුධිර වාහිනී ඩැමේජ් වෙලා ඒ කියන්නේ පිපිරිලා මොළය තුළට රුධිරය ගැනීම නිසා ඇති වෙන තත්ත්වයක්. ඒකට ආඝාතය කියනවා. ඔන්න අධික රුධිර පීඩනය තිබුණාම නැත්නම් අධ්‍යාතතිය තිබුණාම ඇති වෙන ගැටලු. දැන් මේකට හේතු තියෙනවා. හේතු තමයි එකක් ස්ථූලතාවය. ඒ කියන්නේ මහත වැඩි පුද්ගලයන්ගේ අධික රුධිර පීඩනය තියෙන්න පුළුවන්. දැන් මధుමේහය, දියවැඩියා රෝගීන්ගේ තියෙන්න පුළුවන්. පවුලේ ඉතිහාසය කියන්නේ හිස්ටරි එක තමන්ගේ දෙමව්පියන්ට ආච්චිලාට සීයලාට එහෙම තියෙනවා නම් අධික රුධිර පීඩනය ඇති වෙන්න තියෙනවා. ඊළඟට දුම්බීම ඇති වුණාම මොකද නාලාව හිරතා එහෙම ඇති වෙනවනේ දුම්බීම නිසා දුම්බීම. ඊළඟට ව්‍යායාම එහෙම අඩු ක්‍රියාකාරීත්වයෙන් අඩු ජීවන චරිත තියෙනවනේ වැඩි කාලා බීලා උන්දර නිදාගෙන ජීවත් වෙන අන්න ඒ වගේ ක්‍රියාකාරීත්වයෙන් අඩු ජීවන තත්ත්ව තියෙන අයට ජීවන පැවැත්ම වලට එහෙම සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම ලුණු පරිභෝජනය අධික වීම. ලුණු පරිභෝජන අධික වීම සම්බන්ධව ගත්තාම ඔය රුධිර පරිමාව වැඩි වෙනවා. ලුණු වැඩියෙන් ගත්තාම හේතුව ලුණු වල සාන්ද්‍රණය අඩු කරන්නට නැත්නම් ආසුති විදානය පාලනය කිරීම සඳහා
වැඩිම වතුර පාවිච්චි කරනවා. එතකොට රුධිර පරිමාව වැඩි වෙනවා. රුධිර පරිමාව වැඩි වුණා කියන්නේ රුධිර පීඩනය වැඩි වෙනවා. දුණු ඕනවට වඩා ආහාරයට ගැනීම සුදුසු නැහැ. ඊළඟට මේ මධ්‍යසාර පරිභෝජනය. ඊළඟට ආතතිය, මානසික ආතතිය. ඊළඟට LDL කියලා low density lipids කියලා ඔය මේ අඩු ඝනත්ව ලිපෝප්‍රෝටීන කියලා අපි තෙල් හිම වැඩිපුර ආහාරයට ගත්තාම සත්ව මේදේ වැඩිපුර තියෙන low density lipids අඩු ඝනත්ව ලිපිඩ සත්ව මේදේ තියෙනවා එන්නේ මාංශ හිම වැඩිපුර ආහාරයට ගත්තාම ඔය LDL රුධිර නාලවල තැම්පත් වෙලා දමනි බිත්ති අවහිර වීම නිසා රුධිර පීඩනය වැඩි වෙන්න පුළුවන්. ඔන්න ඔයක තමයි අධ්‍යාතති තත්ත්වය. ඊළඟට මන්දාතති කියන්නේ මොකද්ද? සාමාන්‍ය මට්ටමට වඩා පහළ රුධිර පීඩනයක් කාලයක් තිස්සේ පැවතීම. ඒත් කාලයක් තිස්සේ පැවතීම. ඉතින් මේකට හේතු විදිහට වෙන්න පුළුවන් ඔය ඩෙන්ගු රක්තපාතයේ තියෙනකොට රුධිර පීඩනය අඩු වෙනවා. ඊළඟට සාමාන්‍ය පුද්ගලයෙක් ඉන්න ඉරියව්ව වෙනස් කරාම ශනිකව ඉඳගෙන ඉඳලා එකපාරට නැගිටිනකොට නිදාන ඉඳලා නැත්නම් වැතිර වෙලා ඉඳලා එකපාරට නැගිටිනකොට එහෙම රුධිර පීඩනය අඩු වෙන්න පුළුවන්. ඒකට ක්ලාන්ත ගතියක් එහෙම එන්න පුළුවන්. ඒ කියන්නේ ඇඳින් උනත් නැගිට ගමම්ම කියන්නේ ඇඳින් නිදාගෙන හිටපු කෙනා ඇඳේ ඉඳගෙන සුළු මොහොතක් ඉඳලා ඇවිදින්න ගන්නවා නම් හොඳයි උදේට උනත්. මොකද මේ පීඩනය යථා තත්ත්වයටපත් වෙනකන්. ඒ කියන්නේ වැතිර ඉඳලා නැගිටීම ওই වගේ දේවල් ඇති නිසා රුධිර පීඩනය අඩු වෙන්න තියෙන පුළුවන්. ඊළඟට රක්තපාතය තුවාලයක් වගේ වුණාම අධික රුධිර වාහනයක් සිද්ධ වුණාම රුධිර පරිමාව අඩු වෙනවනේ. රුධිර පරිමාව අඩු වුණා කියන පීඩනය අඩු වෙනවා. ඊළඟට නිරාහාරව දිගින් දිගටම සිටීම. ඒ කියන්නේ පෝෂණ තත්ත්වය අඩු වුණාම අන්ත පෝෂණයෙන් පිළිගනවා නම් හරි පෝෂණ තත්ත්වය අඩු අයටත් අඩු රුධිර පීඩනය ඇති වෙන්න පුළුවන්. හරිද? අයිනේ හරි. ඔයගොල්ලන්ට පොඩි විවේකයක් වුණා විනාඩි 5කට එහෙට මෙහෙට ගිහිල්ලා එන්න. ඕනද? එපාද? විවේකයක් දැස්සෙන්න. හරි. එතකොට දැන් අපි ඊළඟට අපි බලමු මේ කිරීටක සංසරණය. මේ රෝගී තත්ත්වය ගැන කතා කරන්න ඕන හින්දා මේ කියන්නේ නැවත. කිරීටක සංසරණය කිව්වේ මොකද්ද? හර්ට් පේශි වලට රුධිරය සැපීමනේ. එතකොට මේ සඳහා තියෙනවා මහා ධමනී ආරම්භයෙන් ආරම්භ වූ දසින් කපාට වලට ඒ කියන්නේ අඩසත කපාට වලට පොඩක් උඩින් පැන නැගෙන කිරීටක ධමනී යුවලා. ඒකෙන් රුධිරය සපේනවා පේශි මයෝකාඩියමට. ඊට පස්සේ එකතු කරලා කිරීටක කෝටරකයට ශිරා කීපයක් එකට විවෘත කළා. රුධිරය අරන් ඇවිල්ලා ශිරා කෝටරකය දක්ම කර්ණිකාට විවෘත කරලා අපි හෘදේ නිපද වෙන පරිවෘත්ති ක්‍රියාවන් නිසා නිපද වෙන හෘදේ අපිරිසුදු රුධිරය දකුණු කර්ණිකාවට ලබා දීම තමයි කරන්නේ. කිරීටක සංසරණය ගැන කතා කරනකොට රෝගී තත්ත්වයන් ගැන මේ රෝගී තත්ත්වයන් තියෙනවා. එකක් තමයි මේ කිරීටක ධමනී අවහිර වෙන්න පුළුවන්. ඒ කියන්නේ හේතුව හෘදයට රුධිරය සපයන ධමනී බිත්තිවල ඝන වීම. විවිධ හේතු එකට තියෙන පුළුවන්. ඒ ධමනී බිත්ති ඝන වීමට තමයි. ඝන වීම නිසා ඇති වෙනවා. ඒකට කියනවා ඇතරෝක්ලොරෝසිස් කියලා. හෘදේ පේශිවල රුධිරය සපයන ධමනී බිත්තිවල ඝන වීමට කියනවා ඇතරෝක්ලෙරෝසිස් කියලා. මේ තත්ත්වය ඇති වුනහම නිසි විදියට රුධිරය සැපෙන්නේ නැහැ හෘද පේශි වලට. මේ හේතු ඇතිවීම කොලෙස්ටරෝල් අංශ තැන්පත් වීම. ධමනී බිත්ති මත කොලෙස්ටරෝල් අංශ තැන්පත් වීම නිසා ඇති වෙන්න පුළුවන්. එතකොට ඒ රුධිර සැපයුම අඩු වෙලා මේකට තව රුධිර කැටි එහෙම සංකූලතා ඇති වෙන්න පුළුවන්. ධමනී බිත්ති කුඩා වෙලා රුධිර කැටියක් මේ බිත්තිය ළඟින් ගියොත් මොකද වෙන්නේ? ඒ මේ රුධිර වාහිනිය පිපිරෙන්නත් පුළුවන්. ඒකත් මේ ඒ වගේම
අවහිර නිසා රුධිරය ගමන් නොකර තියෙන්නත් පුළුවන්. එතකොට ඒ වගේ වුණාම ඒ කිරීටක දමන යුවල තවත් ශාඛාවලට බෙදිලා ඒ ශාඛා වල රුධිර ගමන් කිරීම අවහිර වුණොත් එම ප්‍රදේශ රුධිරය සැපීමක් සිද්ධ වෙන්නේ නැහැ. හෘදයේ එම ප්‍රදේශයට හොඳ හරියට රුධිරය සැපෙන්නේ නැහැ. එතකොට තමයි සුළු වශයෙන් වේදනාවක් ඇති වෙන්නේ. දැන් ඇත්තටම යම් සුළු රෝගී තත්ත්වයකදී උනත් ඒ කියන්නේ ඔය පොඩි මේ දමනි බිත්ති සුළු වශයෙන් ගන්න වෙලා තිබුණාම උනත් අධික ව්‍යායාම වලදී හැම වේදනාවක් ඇති වෙන්න පුළුවන්. ඒක හෘද රෝගියෙක් කියලා අඳුරගෙන නැති අයට උනත් ඒ තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ව්‍යායාම කරනකොට වේදනාවක් ඇති වුණා කියන්නේ ඇත්තටම ඒ දමනි බිත්ති අවහිර වීමක් වෙන්න පුළුවන්. ඒකෝට දමනි බිත්ති අවහිර වුණාම වෙන්නේ මොකද්ද? හෘද පේශි වලට රුධිරය සැපීම අඩු වෙනවා. අඩු වුණාම වේදනාව හට ගන්නවා. මෙන්න මේ සුළු තත්ත්වයට කියන ඇන්ජයිනා තත්ත්වය කියලා. හෘද පේශි වලට හරි විදිහට රුධිරය සැපෙන්නේ නැතුවම ඒකට කියනවා ඇන්ජයිනා තත්ත්වය. ඇන්ජයිනා තත්ත්වයේදී වේදනාවක් පමණයි ඇති වෙන්නේ. ඉතින් ඊට එහා ගියාම තවත් ප්‍රබලයි කියන්නේ ඒ කිරීටක දමනි සම්පූර්ණයෙන්ම හෝ ප්‍රධාන කොටස් දමන ශාඛා වල ප්‍රධාන කොටස් අවහිර වීම නිසා මේ සම්පූර්ණයෙන්ම රුධිරය යම් ප්‍රදේශයකට සැපෙන්නේ නැති වෙන්න පුළුවන්. ටික ටික සැපේලා වේදනාවක් ඇති වෙන්න පුළුවන්. ඒක ඇන්ජයිනා තත්ත්වය. සම්පූර්ණයෙන්ම රුධිරය සැපෙන්නේ නැතුව යම් කොටසකට තිබුණාම එතන සෛලමිය යනවා. එන්නේ සම්පූර්ණයෙන්ම සැපෙන්නේ නැතිකොට ඒ හෘදයේ ඇතිවන තත්ත්වය හෘදයාබාධයක් කියලා හඳුන්වනවා. එතකොට මේ වෙලාවේදී එම ප්‍රදේශයේ පේශි පටක මිය යන්න පුළුවන්. එතකොට පළවෙනි ඇටැක් එකේදී පුද්ගලයන් මිය යන්නේ නැතුවට දෙවෙනි ඇටැක් එකේදී මිය යන්න පුළුවන්. ඊටත් වඩා තුන්වෙනි ඇටැක් එකේදී මිය යන්න පුළුවන් කියන්නේ ඒකයි. පළවෙනි ඇටැක් එක ආවා කියන්නේ ඒ කොටසට රුධිර සැපයුම නැති වෙලා එතන සෛල ගුණුව මැරුණා. දැන් එතකොට ඉතුරු කොටස විතරයි ක්‍රියාත්මක වෙන්නේ හෘදයේ. දැන් දෙවෙනි ඇටැක් එක ආවම තවත් තැනක අවහිරතාවයක් ඇතුළත තව කොටසක් මැරුණා. එතකොට ඉස්සලාට වඩා හෘදයේ ක්‍රියාකාරීත්වය වෙන ප්‍රමාණය තවත් අඩු වෙනවා. තුන්වෙනි ඇටැක් එකේදී තවත් කොටසක් මිය ගියා නම් අන්නේ මේ යන කොටස් ප්‍රමාණය වැඩි වුණා කියන්නේ අවසානයේ මරණයට ඒක හේතු වෙන්න පුළුවන්. මේවා දැනගන්න පුළුවන්. මේ වගේ අවහිරතා දැනගන්න පුළුවන්. සාමාන්‍ය හෘද ස්පන්දන රිද්මය අසාමාන්‍ය වෙනවා එතකොට. ඊළඟට ECG එක වෙනස් වෙනවා. ඊළඟට ඔය වගේ තත්ත්ව ඇති වෙන්න පුළුවන්. මේ මාරාන්තික තත්ත්වයක් වෙන්න පුළුවන්. ඊළඟට ඔය හෘදයාබාධ. ඊළඟට ආඝාතය කියලා කියන්නේ මොළයට සැපෙන රුධිරය. එතන මොළය හා සම්බන්ධ කතා කරන්න පුළුවන්. ඒට සැපෙන රුධිර වාහිනී වල ඇතිවන මේ තත්ත්වය. එතකොට ඇතරොක්ලෙරෝසිස් තත්ත්වය ඇති වෙලා මොළයට රුධිරය සැපෙන ඒවා මේ පුපුරා යන්න පුළුවන්. ඒ කියන්නේ දමනි බිත්ති ඝන වුණාම එතන ඇතිවන අධික පීඩනය හේතු කරලා ඒ වාහිනිය පිපිරලා යන්න පුළුවන්. ඒ පිපිරලා යනකොට එතන පටක ඒ හරිය රුධිර ගැලීම් සිද්ධ වෙනවා මොලේ. එතකොට ඒ හරිය තියෙන ස්නායු සෛල වලට මේ රුධිර ගැලීමත් රුධිර සැපෙන්නේ නැතිකමත් හේතු කරගෙන ස්නායු සෛල කොටස් මැරෙන්න පුළුවන්. එතකොට ඒකට කියනවා ආඝාතය කියලා. මේ තත්ත්වය නිසා මේ මොළය විතරක් නෙමෙයි අතපය වෙනත් කොටස් වැඩ කිරීම එන හිටින්න පුළුවන්. මොකද ස්නායු සෛල මොළේ විනාශ වුනහම ඒක සිද්ධ වෙනවා. ඔච්චරයි. ඊට පස්සේ ශ්වසන වර්ණක. මේ ශ්වසන වර්ණකයක් කියන්නේ මොකද්ද? මේ කාබනික සංයෝගයක්. මේ කාබනික සංයෝගයේ ලක්ෂණයක් තමයි මේ ශ්වසන වර්ණකවල අපේ විතර නෙවෙයි වෙනත් සතුන්ගේ ශ්වසන වර්ණකවල තියෙන ලක්ෂණයක් තමයි මේ ඔක්සිජන් වැඩි ආංශික පීඩනයක් තියෙන වෙලාවට ඒ වර්ණකයට ඔක්සිජන් බැඳ තබා ගන්න පුළුවන්. ඊළඟට අඩු සාන්ද්‍රණයක් තියෙන තැනදී නිදහස් කරන්න පුළුවන්. ඒ මූලධර්මය ඒ ලක්ෂණය තියෙන හින්දා ඒ ශ්වසන වර්ණකය වැදගත් වෙන්නේ ඒකයි. මොකද එතකොට ඔක්සිජන් වැඩි තැන කියන්නේ ශ්වසන පෘෂ්ඨයකදී රුධිරය ඒ හරහා රුධිරය ගමන් කරනකොට කේශනාලිකාවලදී මේ ශ්වසන පෘෂ්ඨයෙන් ගන්න ඔක්සිජන් ගර්ත වලින් කියන්නකෝ ඒ ගන්න ඔක්සිජන් ඒ වර්ණකයේ මගින් බැඳ තියා ගන්නවා. ඊට පස්සේ ඕක සංසරණය වුණාම අවයව වල සෛල වල රුධිර ආංශික පීඩනයේ ඔක්සිජන් අඩු වුණාම ඒ හරියේදී
ඒක මුදා හරින්න පුළුවන්. බැඳ තබා ගැනීමත් මුදා හැරීමත් කියන ගති ලක්ෂණ තියෙනවා ඒ සාන්ද්‍රණ අනුව. එතකොට විවිධ සතුන්ගේ ශ්වසන වර්ණක විවිධ වෙනවා. එහෙම කීපයක් දීලා තියෙනවා. දැන් ඔයාලා පොත බලන්න හිමෝග්ලොබින් මිනිසාගේ සහ ගොඩක් අනෙකුත් පුෂ්ඨවංශීන්ගේ මේ හිමෝග්ලොබින් තියෙනවා. ඇනලීඩාවන්ගේ හිමෝග්ලොබින්. ඊළඟට හිමෝසයනින් ආත්‍රොපෝඩාවන්ගේ මොලස්කාවන්ගේ තියෙනවා. ඊළඟට ක්ලෝරොක්වරින් කියන එක ඇනලීඩාවන්ගේ සමහරකගේ තියෙනවා. හිමෝඑරිත්‍රින් සාගරයේ අපෘෂ්ඨවංශීන්ගේ සමහර ඇනලීඩාවන්ගේ තියෙනවා. ඊළඟට මයෝග්ලොබින් කියන එකත් ශ්වසන වර්ණකයක් තමයි. නමුත් මේ කල්ැතුව කියපු අය ගැන හිමෝග්ලොබින් හිමෝසයනින් ඔය හිමෝඑරිත්‍රින් වගේ දේවල් ශ්වසන වර්ණක පරිවහණයටම දායක වෙනවා. කාබන් ඩයොක්සයිඩ් ඔක්සිජන් පරිවහණයටම දායක වෙනවා. මයෝග්ලොබින් කියන එක පේශිවල තියෙන්නේ ඒක මේ ඔක්සිජන් ගබඩා කරගන්න හේතු වෙන ශ්වසන වර්ණකයක්. අනිත් ඒවා පරිවහණය කරන්න හේතු වෙනවා. මයෝග්ලොබින් කියන එක පේශිවල තියෙන එක. ඒක ඔක්සිජන් ගබඩා කරන්නට උදව් වෙනවා. හරි. ඊළඟට පොඩ්ඩයි තියෙන කම්මැලිද දරුවෝ? නෑනේ. අහගන්න චුට්ටයි. ඊළඟට මානව රුධිරයේ ශ්වසන වායු පරිවහණය. ශ්වසන වායු කියන්නේ මොනවද? මිනිසුන්ගේ ශ්වසන වායු පරිවහණය කියන්නේ දැන් ඔක්සිජන් සහ කාබන් ඩයොක්සයිඩ් කොහොමද පරිවහණය වෙන්නේ කියන එකයි මේ කියන්නේ. දැන් ඔක්සිජන් පරිවහණයට දායක වෙන්නේ මෙන්න මේ කියන ශ්වසන වර්ණකය. මොකද්ද මිනිසාගේ ශ්වසන වර්ණකය? හිමෝග්ලොබින් නේ. ඒතර මේ හිමෝග්ලොබින් අණුවක් කියන්නේ හීම් කොටසක් සහ ග්ලොබින් කියන ප්‍රෝටීන කොටසකින් යුක්ත වෙනවා. ඒතකොට මේ හීම් කොටසේ තියෙනවා මේ හිමෝග්ලොබින් කියන අණුවක් ගත්තාම ඒකේ තියෙන උපේකක හතරක්. මේ එක උපේකකයක් ගත්තාම මේකේ තියෙනවා ප්‍රෝටීන යක් ග්ලොබින් කියලා. ඊළඟට තව හීම් කාණ්ඩයක් තියෙනවා. උපේකක හතරකින් තමයි හිමෝග්ලොබින් අණුවක් හැදිලා තියෙන්නේ. ඒ උපේකකයක් ගත්තාම ග්ලොබින් කොටසකුයි හීම් කොටසකුයි තියෙනවා. දැන් මේ හීම් කොටසේ තියෙනවා අයන්. ඒ කියන්නේ යකඩ පරමාණුවක් සම්බන්ධ වෙලා තියෙනවා හැම හීම් කොටසකම. එතකොට එක හිමෝග්ලොබින් අණුවක යකඩ පරමාණු හතරක් තියෙනවා. හිමෝග්ලොබින් අණුවක. මොකද උපේකක හතරක් තියෙනවා. ඒ උපේකක හතරේ හීම් කියන කොටස් හතරක් තියෙනවා. ඒ හීම් හැම හීම් කොටසකටම යකඩ පරමාණු බෙගින් සම්බන්ධ තියෙනවා. ඒ හීම් කොටසේ අඩංගු කොටසක්. එතකොට මේ යකඩ පරමාණුවක් මගින් පුළුවන් මේ හීම් කොටසකට පුළුවන් ඔක්සිජන් අණුවක් බැඳලා තියාගන්න. එතකොට මේ ඔක්සිජන් අණු හතරක් උපේකක හතරක් තියෙනවනේ. ඒ උපේකක හතරට ඔක්සිජන් අණු හතරක් බැඳලා තියාගෙන හිමෝග්ලොබින් අණුවකින් ඔක්සිජන් අණු හතරක් එක විට පරිවහනය කරන්න පුළුවන්. එතකොට ඒක ඔක්සිහිමෝග්ලොබින් විදිහට තමයි පරිවහනය වෙන්නේ. පරිවහනය වෙලා පටකවලදී නැවත හිමෝග්ලොබින් නිදහස් වෙනවා. ඔක්සිජන් මුදා හරිනවා. හිමෝග්ලොබින් ආකාරයක් රුධිර සංසරණ පද්ධතියේ සැරිසරනවා. එතකොට ඔක්සිජන් පරිවහනය සඳහා දායක වෙන්නේ මේ හිමෝග්ලොබින් කියන වර්ණකය. ඒක එතකොට රක්තාණුවේ සහභාගී වෙන්නේ. ඊළඟට කාබන් ඩයොක්සයිඩ් පරිවහනය ක්‍රම තුනකට සිද්ධ වෙනවා. එකක් තමයි ප්ලාස්මාව මගින් ආකාර දෙකකට පරිවහනය වෙනවා. ප්ලාස්මාව මගින් එක ක්‍රමයක් තමයි බයිකාබනේට් විදිහට. බයිකාබනේට් අයන විදිහට පරිවහනය වෙනවා. කොහොමද ඒක සිද්ධ වෙන්නේ? රක්තාණු වලට 70%ක් පමණම මේ බයිකාබනේට් අයන විදිහට තමයි පරිවහනය වෙන්නේ ප්ලාස්මාව හරහා. කොහොමද වෙන්නේ? රක්තාණු තුල කාබන් ඩයොක්සයිඩ් විසරණය වෙනවම ඒ රක්තාණු තුල තියෙන එන්සයිමයක් කාබොනික් ඇන්හයිඩ්‍රේස් කියලා එන්සයිමයක් තියෙනවා. ඒ එන්සයිමය සමග රක්තාණු වල ඇතුළු වෙච්ච කාබන් ඩයොක්සයිඩ් එන්සයිම වල ක්‍රියාකාරීත්වයෙන් බයිකාබනේට් අයනයි H අයනයි බවට පත් වෙනවා. කාබන් ඩයොක්සයිඩ් රක්තාණු තුලට ඇතුළු වෙලා ජලයත් සමග සම්බන්ධ කරලා බයිකාබනේට් අයන සහ H අයන බවට පත් කරනවා. එහි තියෙන කාබොනික් ඇන්හයිඩ්‍රේස් එන්සයිමය මගින්. එතකොට මේ බයිකාබනේට් අයන රුධිර ප්ලාස්මාවට විසරණය වෙලා ඒ ප්ලාස්මාව ඔස්සේ ගමන් කරනවා පරිවහනය වෙනවා අදාළ ස්ථාන කරහා. ඒ කියන්නේ ශ්වසන පුෂ්ඨ කරහා. එතනදී
මුදා හරිනවා ගර්ත තුලට කාබන් ඩයොක්සයිඩ් වායුව. එතනදී ආයෙත් අර තත්ත්වයටපත් වෙනවා. එතකොට මෙතනදී 70%ක්ම සිද්ධ වෙන්නේ මේ විදිහට තමයි කාබන් ඩයොක්සයිඩ් පරිවහනය. ඊළඟට තවත් ක්‍රමයක් තියෙන 23%ක් කාබ් ඇමයිනෝ හිමෝග්ලොබින් විදිහට. ඒ කියන්නේ රක්තාණු තුල තියෙන හිමෝග්ලොබින් කියන ශ්වසන වර්ණකයේ හීම් කොටසට නෙමෙයි ග්ලොබින් කොටසට සම්බන්ධ වෙලා. හීම් කොටසින්නේ ඔක්සිජන් පරිවහනයට දායක වෙන්නේ. ඒකේ තියෙන යකඩායනාසම්ද ග්ලොබින් කොටසට සම්බන්ධ වෙලා කාබොක්සි හිමෝග්ලොබින් කාබ් ඇමයිනෝ හිමෝග්ලොබින් බවට පත් වෙලා ඒ ආකාරයෙන් සංසරණය වෙනවා. ඒ හින්දා ඔක්සිජන් වල සංසරණයට බාධාවක් වෙන්නේ නැහැ. හිමෝග්ලොබින් වල ප්‍රයෝජනෙ ගත්තට ඔක්සිජන් සම්බන්ධ වෙන කොටසට නෙමෙයි මේක සම්බන්ධ වෙන්නේ ග්ලොබින් කොටසට. ඒකට කාබ් ඇමයිනෝ හිමෝග්ලොබින් බවට පත් වෙලා 23ක් සංසරණය වෙනවා. ශ්වසන පෘෂ්ඨයකදී නිදහස් කරනවා. තවත් එකක් ප්ලාස්මාව ඔස්සේ යනවා නිදහස් වායුව විදිහට. ඒක 7ක්. එතකොට ප්ලාස්මාව ඔස්සේ ගමන් කරන ආකාර දෙකක් තියෙනවා. බයිකාබනේට් අයන විදිහට ඊළඟට නිදහස් වායුව විදිහට. ඊළඟට හිමොග්ලොබින් වලට බැඳිලා කොටසක් ගමන් කරනවා. ඔච්චරයි ඒ ගැන කියන්න තියෙන්නේ. ඊළඟට මානව රුධිරයේ සංයුතිය හා ප්‍රධාන කෘත්‍යය. මානව රුධිරයේ සංයුතිය ගත්තහම මේකේ ඝන කොටසක් තියෙනවා, ද්‍රව කොටසක් තියෙනවා. ද්‍රව කොටසට කියනවා රුධිර ප්ලාස්මාව. ඝන කොටස සෛලීය සංරචක තුනකින් යුක්ත වෙනවා. ඝන කොටස සෛලීය සංරචක තුනකින් යුක්ත වෙනවා. මම ඔයාලට මේ රුධිර පුතා පොඩ්ඩක් එන්න. පුතා මේකේ ස්ලයිඩ් එක එන්නේ. දැන් ඔනේ රුධිර සංයුතිය ගත්තාම මේ ගත්තොත් මේ විදිහට නිකන් අනුපාතයක් වශයෙන් මෙතන මේ ටෙස්ට් ටියුබ් එකේ මුළු පරිමාව මෙච්චර නම් ඒ මුළු පරිමාව ගත්තාම ඒකේ රතු රුධිර සෛල මෙච්චර ප්‍රමාණයක් පරිමාව වශයෙන් ගත්තොත් සුදු රුධිර ප්‍රමාණය මෙච්චර ප්‍රමාණයක් රුධිර ප්ලාස්මා ප්‍රමාණය මෙච්චර ප්‍රමාණයක් තියෙනවා. පරිමාව මේ තරම් කොටසක මෙන්න මෙච්චර රතු රුධිර පරිමාව, සුදු රුධිර පරිමාව, සුදු රුධිර සෛල, රතු රුධිර සෛල, සුදු රුධිර සෛල, රුධිර ප්ලාස්මාව. එතකොට මේ කොටස තමයි ද්‍රව කොටස, මේ සුදු කොටසයි රතු කොටසයි ඝන කොටස, සෛලීය කොටස. මෙතන සුදු රුධිර සෛල විතරක් නෙවෙයි පට්ටිකා කියලා සෛලීය සංරචකයකුත් තියෙනවා. සෛලීය සංරචක තුනක් තියෙනවා රුධිරේ. එකක් තමයි සුදු රුධිරාණු, අනිත් එක තමයි රතු රුධිරාණු, අනිත් එක රුධිර පට්ටිකා. සුදු රුධිරාණුයි රුධිර පට්ටිකයි මේ පරිමාවට සීමා වෙනවා. රතු රුධිරාණු මේ පරිමාවට සීමා වෙනවා. ඉතිරි කොටස ප්ලාස්මාව. මේ ප්ලාස්මාව තරලයක්. ඒකේ වතුර තියෙනවා, අයන වර්ග තියෙනවා, ප්‍රෝටීන් තියෙනවා, පෝෂණ ද්‍රව්‍ය තියෙනවා, බහිස්රාවී ඵලයන් තියෙනවා, වායු දිය වෙලා තියෙනවා. හරිද? එතකොට මොනවද අයන? අකාබනික අයන. ප්‍රෝටීන ගත්තම ඇල්බියුමින් තියෙනවා, ප්‍රතිදේහ තියෙනවා, ෆයිබ්‍රිනෝජන් කියලා ප්‍රෝටීනයක් තියෙනවා, පෝෂක ද්‍රව්‍ය තියෙනවා, අපද්‍රව්‍ය බහිස්රාවී ඵලයන් තියෙනවා, ශ්වසන වායු තියෙනවා, හෝමෝනක් තියෙනවා. මෙතන හෝමෝන ඉන්නනේ. මේකේ හෝමෝනක් තියෙනවා. ඔන්න ඕවා තමයි ප්ලාස්මාවේ අඩංගු වෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් රුධිරයේ pH අගය ගත්තාම 7.4ක්. ඒ කියන්නේ උදාසීන නෙමෙයි භාෂ්මික පැත්තට පොඩ්ඩක් බර වෙලා වගේ තියෙනවා. ඊළඟට මේ රුධිර ප්ලාස්මාව ගත්තාම මේකේ තියෙන ෆයිබ්‍රිනෝජන් කියන ප්‍රෝටීනය රුධිරයේ කැටි ගැසීමට උදව් වෙනවා. ඇල්බියුමින් උදව් වෙනවා රුධිරයේ ස්වාරක්ෂණයට. ඒ කියන්නේ pH අගය යම් මට්ටමක නියතව තියාගන්න. ওই වගේ විවිධ කාර්යයන් රුධිර ප්ලාස්මාවෙනුත් ඉෂ්ට කරනවා. එතකොට රුධිර සෛල ගැන කතා කරපුවාම සුදු රුධිරාණු, රතු රුධිරාණු සහ රුධිර පට්ටිකා. එතකොට සුදු රුධිරාණු ගත්තහම වර්ග කීපයක් තියෙනවා. එකක් තමයි බේසෝෆිල්, නියුට්‍රෝෆිල්, ඊළඟට ඉෝසිනෝෆිල් කියලා වර්ග තුනක් තියෙනවා. ඒවා අර ඒවේ තියෙන කණිකා මේ ප්ලාස්මාවේ ප්ලාස්මාව නෙමෙයිකට කියන්නේ මේ සෛලයේ තියෙන තර මේ ප්ලාස්මේ රුධිර ප්ලාස්මේ ප්ලාස්මාව කියන්නේ අරකනේ මේ හරිය න්‍යෂ්ටි නැතුව ඉදිරි කොටසේ අන්න ඒ කොටසේ කණිකා
පිහිටනවා. මේ කණිකා වර්ණ ගැන්වෙන ස්වභාවය අනුව බේසෝෆිල්, ඉයෝසිනෝෆිල්, නියුට්‍රොෆිල් කියලා ආකාර තියෙනවා. ඒ සුදුරුද්‍රාණු වර්ග පහක් තියෙනවා. බේසෝෆිල්, නියුට්‍රොෆිල්, ඉයෝසිනෝෆිල්, ඊළඟට වසාසයිල සහ මොනෝසයිට කියලා. වසාසයිලයි මොනෝසයිටයි වල කණිකා නැහැ. මේ තුනේ කණිකා තියෙනවා. ඒවා වර්ණ ගැන්වෙන ආකාරයන් තමයි නම් දීලා තියෙන්නේ. එතකොට සුදුරුද්‍රාණු වර්ග 5යි. මේ කාර්යය තමයි ප්‍රධාන වශයෙන් කාර්ය මේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය හා සම්බන්ධ ක්‍රියාත්මක වෙනවා. ශුද්ධ ජීවීන් භක්ෂණය කරනවා, ජීර්ණය කරලා අපේ සිරුරට අහිත කර ශුද්ධ ජීවීන් සෛල භක්ෂකතාවයෙන් මගින් විනාශ කරලා දාන ඔය වගේ ලෙඩ රෝග වලින් ආරක්ෂා කරන්න මේක ඉතාල වැදගත් වෙනවා. ඊළඟට රතු රුධිර සෛල ගත්තාම එක ආකාරයයි තියෙන්නේ. ඒවා පැතලි තැටි වගේ වූහ. මේවා කුඩා අපරිණත අවස්ථාවේදී නම් න්‍යෂ්ටි දරනවා. පරිණත වුණාම මේ න්‍යෂ්ටිය ඉවත් වෙනවා. ඒ හින්දා ඒවේ හැඩය ටිකක් ද්වි අවතල වෙලා තියෙනවා. මොකද මැදින් එබිලා වගේ තියෙනවා. මේකට හේතුවක් තියෙනවා න්‍යෂ්ටිය එහෙම තිබුණාම මේක තුල මේ අනිත් වර්ණක එහෙම තියෙන්න අපහසුයි. එතකොට වර්ණක නොතිබුණා කියන්නේ රතු රුධිරාණු වල කරන ප්‍රධාන කාර්යයේ අකාර්යක්ෂමතාවය වැඩි. වර්ණක අඩු වුණා කියන්නේ. ඒ හින්දා න්‍යෂ්ටිය මයිටොකොන්ඩ්‍රියා එහෙම නැහැ. මයිටොකොන්ඩ්‍රියා නැති වුණාට මේකේ ස්වායු මයිටොකොන්ඩ්‍රියා නැති වුණාට ශ්වසනය සිද්ධ වෙන්නේ නැහැ. ඒක නිර්වායු ශ්වසනය සිද්ධ වෙන්නේ. ස්වායු ශ්වසනය සිද්ධ වෙන්නේ නැහැ මයිටොකොන්ඩ්‍රියා නැති හින්දා. දී අවතල චක්‍රාකාර න්‍යෂ්ටි රහිත සෛල වර්ගයක් තමයි එතකොට රතු රුධිර සෛල. ඔය තියෙන red blood cells මේ හැඩ මේ ෆොටෝස් මම හිතනවා දී අවතලයි ඔය ආකාරය. platelet මේ white blood cells මේ ආකාර එක එක ආකාර වලින් පිටනවා. ඊළඟට මේ රුධිර පට්ටික ඒවා නිකන් අර අනිත් ඒවා තරම්ම සෛලීය ව්‍යුහය පැහැදිලි නෑ. නමුත් සෛලීය සංරචක යටතට තමයි එක ගණන් ගන්නේ. මේ සුදුරුද්‍රාණු වර්ග නියුට්‍රොෆිල් මේ ඒකේ තියෙන න්‍යෂ්ටියේ හැඩය මේ වගේ. ඉයෝසිනෝෆිල් හැඩය කණ්ණාඩි ගුට්ටමක වගේ. බේසෝෆිල් මේ වගේ. මේ කණිකා තියෙනවා. මේ කණිකා බාෂ්මික වර්ණක වලින් කණිකා වර්ණ ගැන්වෙනවා මෙව්වේ. ඒවා බේසෝෆිල්. උදාසීන වර්ණක වලින් වර්ණ ගැනීම කණිකා ඒවා ඉයෝසිනෝෆිල්. මේ උදාසීන නියුට්‍රොෆිල්. ඉයෝසිනෝෆිල් කියන්නේ ආම්ලික වර්ණක වලින් වර්ණ ගැනීමවා. මොනෝසයිට ඒවේ කණිකා නැහැ සෛලප්ලාස්මේ න්‍යෂ්ටි ටිකක් විශාලයි. ලිම්ෆොසයිට්ස් වසාසෛල මේ වගේ වසාසෛල. ඒ දෙකේ නැහැ කණිකා. ඔය සෛල ඉස්සත් පෙන්වන්නේ ස්වරූපයෙන් වලට හොඳට තේරෙනවා. හරි. මේ රුධිර පට්ටිකා. රුධිර පට්ටිකා වල ඉතර සෛලීය ස්වරූපය දිස්වෙන්නේ. රුධිර පට්ටිකා වමනා වෙන අභෝසයෙන් මොනවටද? රුධිර කැටි ගැසීමේ ක්‍රියාවලියට. මේ න්‍යෂ්ටි නැහැ. නිෂ්පාදනය වෙන්නේ ඇටමිදුළු සෛලවල. අර සියලුම රුධිර සෛල නිෂ්පාදනය වෙන්නේ ඇටමිදුළු වල තමයි. මොනවයිද ඔය අස්තිවල තියෙන ඇටමිදුළු වල තමයි නිෂ්පාදනය වෙන්නේ. හරිද? මම රුධිර කාණ්ඩ කිරීම ඊළඟට කියන්නම්. මේක නෑ මොකද පිළිගන්නේ. රුධිර කාණ්ඩ කිරීම. ඒ කියන්නේ මේ රුධිර වර්ග කිරීම රුධිර ඝන කියලා එකක් තියෙන්නේ. රුධිර ඝන මිනිස්සාගේ තියෙන රුධිර ඝන 4ක්. A, B, A ඝනය, B ඝනය, AB ඝනය සහ O ඝනය කියලා. මේවා වර්ග කාණ්ඩ කරන්න හේතු වෙන්නේ ඒවේ පවතින ප්‍රතිදේහ ජනක නැත්නම් ඇග්ලුටිනෝජන් සහ ප්‍රතිදේහ ඇග්ලුටිනීන් කියන එකට. ඔන්න ඕවා පිහිටන ආකාරය අනුව තමයි රුධිර ඝන වලට වෙන් කරන්නේ. එතකොට මේ අනුව යම් පුද්ගලයෙකුගේ තිබුණොත් ප්‍රතිදේහ ජනකය A ඒ පුද්ගලයාගේ නැහැ ප්‍රතිදේහ A. යම් පුද්ගලයෙකුගේ තිබුණා නම් ප්‍රතිදේහ ජනක B එම පුද්ගලයාගේ නැහැ ප්‍රතිදේහ B. තව කෙනෙකුගේ තිබුණොත් මේ ප්‍රතිදේහ ජනක දෙකම A සහ B එයාගේ එකම ප්‍රතිදේහයක්වත් නැහැ. ඊළඟට තව කෙනෙකුගේ තිබුණොත් ප්‍රතිදේහ දෙකම AB කියන ඒ පුද්ගලයාගේ ප්‍රතිදේහ ජනක දෙකම නැහැ. ඒ අනුව තමයි ඔය රුධිර ඝන 4 වෙන් කරන්නේ. එතකොට ප්‍රතිදේහ ජනක A තිබුණා නම් තියෙන කෙනෙක් නම් එයා A group එකේ.
ප්‍රතිදේහ ජනක B තියෙන කෙනෙක් නම් එයා B group එකේ. ප්‍රතිදේහ ජනක දෙකම තිබිලා ප්‍රතිදේහ නැති වුණොත් එයා AB group එකේ. ප්‍රතිදේහ දෙකම තිබිලා ප්‍රතිදේහ ජනක දෙකම නැත්නම් එයා O group එකේ. හරිද? එතකොට ඔය අතරින් AB කියන පුද්ගලයා රුධිර ගණ AB කියන පුද්ගලයාට පුළුවන් ඕනෑම රුධිර ගණයක් තියෙන කෙනෙකුගෙන් රුධිරය ලබා ගන්න. යාට ඒ හින්දා කියනවා සර්ව ප්‍රතිග්‍රාහකයා කියලා. යාට රුධිරය කැටි ගැහින්නේ නැත්තම් රුධිරය මේ නොගැලපෙන රුධිරය පාරවිලයනය කරොත් පාරවිලයනය කියන්නේ දුන්නොත් මේ රුධිර කැටි ගිහලා මරණය අනික්පත් වෙනවා. AB කියන කෙනාට ඕන කෙනෙක්ගෙන් ගන්න පුළුවන්. A ගෙන් ගන්න පුළුවන්, B ගෙන් ගන්න පුළුවන්, O ගෙන් ගන්න පුළුවන්. O කියන කෙනාට හැමෝටම දෙන්න පුළුවන්. හැබැයි හැමෝගෙන්ම ගන්න බැහැ. ඔය වගේ මම එක සරලව කිව්වේ ඒක කියවපුවාම ඒ ටික කියව ගන්න. ඊට පස්සේ රීසස් සාධකය. මීට අමතරව එතකොට ඔය ප්‍රතිදේහ ජනක සහ ප්‍රතිදේහ කියන ඔය වට අමතරව තවත් ප්‍රතිදේහ ජනකයක් ගැන කතා කරනවා රීසස් කියලා. මේ රීසස් කියන ප්‍රතිදේහ ජනකය සමහර පුද්ගලයන්ගේ තියෙනවා, සමහර පුද්ගලයන්ගේ නැහැ. රීසස් සාධකයේ තියෙනවා නම් රීසස් පොසිටිව් කියනවා. රීසස් සාධකයේ නැත්නම් රීසස් නෙගටිව් කියනවා. එතකොට අපි A group එක රුධිර ගණ A කියන කෙනාගේ උඩින් ධන ලකුණ දැම්මා කියන්නේ රීසස් සාධකයේ තියෙනවා. A පොසිටිව්. එයාගේ රුධිර ගණය A පොසිටිව්. අනිත් එක්කනාගේ B පොසිටිව්. රුධිර ගණය B රීසස් සාධකයේ තියෙනවා. A B පොසිටිව්. O පොසිටිව් කියලා තියෙනවා. ඕකේ අනිත් පැත්තක් තියෙන බලන්න. A නෙගටිව්, B නෙගටිව්, AB නෙගටිව්, O නෙගටිව් කියලා. එතකොට ඒ අයගේ රීසස් සාධකය නැහැ. දැන් එතකොට මේ රීසස් සාධකය ඇති නැති එකත් ඉතාම වැදගත් වෙනවා රුධිර පාරවිලයනයේදී. ඒ කියන්නේ රුධිර පාරවිලයනය කරනකොට දැන් රීසස් ඍණ රුධිරයේ තියෙන පුද්ගලයෙකුට රීසස් ධන කියන මේ සාධකයේ තියෙන පුද්ගලයෙකුගේ රුධිරය පාරවිලයනය කරොත් දෙවෙනි වතාවට කරන්න අපහසුයි. හේතුව එතකොට අර ප්‍රතිදේහය කියලා එකක් නිෂ්පාදනය වෙලා අර රක්තාණු විනාශ කරන්න පුළුවන්. ඕක ගර්භණී මාවගේ කලලයක් හට ගන්නකොටත් බලපානවා. ඒ වගේමයි රීසස් ඍණ මවකගේ පළවෙනි කලලය රීසස් ධන නම් ඒ කියන්නේ පියාගේ රුධිරයෙන් එන්නේ රීසස් ධන නම් ඒ වුණාට එයා හොඳ දරු ප්‍රසූතියක් සිද්ධ කරනවා. ඒ ප්‍රසූතිය සිද්ධ කරන වෙලාවේදී රුධිරයේ සම්මිශ්‍රණයක් සිදු වීම නිසා අර කලලයේ තිබෙන රීසස් ධන සාධකය සමග ඒ රුධිරය මවට එකතු වෙලා තියෙනවා. සුළු වශයෙන් හරි එකතු වෙනවා. එතකොට ඒ ප්‍රසූති අවස්ථාවේදී එතකොට ඊළඟ දරුවත් රීසස් ධන දරුවෙක් විසඳගත්තොත් ඒ දරුවට අර ප්‍රතිරීසස් ප්‍රතිදේහය නිෂ්පාදනය වෙලා දරුවාගේ රක්තාණු විනාශ කරන්න පුළුවන්. ඔන්න ඔච්චරයි තියෙන්නේ. රුධිර කැටි ගැසීම තුට්ටක්